ප්‍රශ්නපත්‍ර රටාවේ වෙනසක් නැහැ. ඒක නිසා මේ ප්‍රශ්නපත්‍රය ඔබට ලබා දුන්නා 1986 මේක පවත්වා තියෙන 1987 මේ මාසෙදී. අවබෝධයේ විනාඩි 90ක ප්‍රශ්නපත්‍රයක් ලෙසයි ඔබ වෙත මේක ලබා දීලා තිබුණේ. සාමාන්‍යයෙන් ඔබ දන්නවා අපි මෙච්චර දවසක් කතා කරපු හැම ප්‍රශ්නපත්‍රයක්ම ඒකම ඔබට නියමිත ප්‍රශ්නපත්‍රයක් පැය එකමාරක ප්‍රශ්නපත්‍රයක් විදිහටයි දීලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නපත්‍රය අපි අද දවසේ සාකච්ඡා කරමින් පිළිතුරු ලියාගෙන යනවා. මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. මේ තියෙන ඔබ වෙත නිකුත් කරලා තිබිච්ච ප්‍රශ්නපත්‍රය දෙවන පන්තියේ දෙක ශ්‍රේණියට කියනවානේ බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයක්. මේක ලිමිටඩ් කියලා අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන්නේ. අන්න ඒක විදිහට සීමිත කියන්නේ සේවයේ හිටපු අය යලි බඳවා ගැනීම වෙනුවෙන් තමයි මේක පාස් කරලා තිබුණේ. දෙක පන්තියට තමයි බඳවා ගන්න. ඒ නිසා මේක ලිමිටඩ් විභාගයක් නැත්නම් සීමිත තරඟ විභාගයක් ලෙස පාස් කරපු විභාගයක්. බලන්න සියලුම ප්‍රශ්න වල පිළිතුරු ලියන්න විනාඩි 90යි කියලා දාලා තියෙනවා. පහත දැක්වෙන පාඩම හොඳින් කියවා එක් පාඩයේ ප්‍රධාන අදහස හැකියතාක් කෙටියෙන් එක් වාක්‍යයකින් ලියා දක්වන්න. මේක අපි දන්න දේ අපිට කරන්න තියෙන සාමාන්‍ය පොදු දේ තමයි මේ කියන්නේ. මේ අපේ පළවෙනි ප්‍රශ්නය. ඊගාට බලන්න දෙවෙනි ප්‍රශ්නේ. ඒක වචන 80ක් 85ක් පමණ වනසේ ඔබේ වචන වලින් සාරාංශ කොට ලියන්න සුදුසු මාතෘකාවක් යොදන්න කියලා කියනවා. මේ කියන එක. ඊට මේ තුන්වෙනි ප්‍රශ්නේ මේ ප්‍රශ්නපත්‍රයේ ඒ තමයි අර වඩාත් ගැළපෙන ප්‍රකාශය තෝරන්න කියන කොටස. ඒකේ ප්‍රශ්න තුනක් උකට දීලා තියෙනවා. ඒ විදිහට විනාඩි 90කට මේක සැලසුම් කරලා තියෙනවා. මේක මෙන්න මේ පළවෙනි කොටසට ඔබට මතක ඇති අපි අර ලිව්ව මේ මෑත කාලේ ප්‍රශ්නපත්‍රවල මේකට 3යි ඡේද දීලා තියෙනවා. හැබැයි මේකේ මෙයාලා ඡේද 4ක් ලබා දීලා තියෙනවා. තනි වාක්‍යයක ලිවීමට සහ විවරණ සැපයීම කියන කොටසට අදාළව. ඒ නිසා ප්‍රශ්නපත්‍රයේ සුළු වෙනසක් විතරක් ඒක අපි අත්දකිනවා. නමුත් ආකෘතිය එකයි. අවබෝධය කියන ප්‍රශ්නපත්‍ර මාතෘකාව යටතේ අවබෝධය කියන ප්‍රශ්නපත්‍ර රටාව අතරේ ඔබට ලැබිච්ච එක ප්‍රශ්නපත්‍රයක් මේක. හොඳයි. අපි ඉස්සෙල්ලාම කියවගෙන යමු බලන්න මෙන්න මේ කියන කාරණාව. කරන සංකීර්ණ මේකේද නමුත් ලියන්න බැරිව නෙවෙයි. රෙගුලාසි පැනවීම අතින් පරිසරයේ ඉතාමත් දුෂ්කර විෂයන්ගෙන් එකකි. කතා කරන්නේ මොකක් ගැනද? පරිසරය පිළිබඳව. කතා කරන්නේ පරිසරය පිළිබඳව. ගංගා හෝ වායුගෝලයේ හෝ එවැනි පොදු අයිති වස්තුවක් ඇතනම් ඒ වස්තුවේ ඵලය භුක්ති විඳීමට හෝ ඒ පාවිච්චි කරන පුද්ගලයන් දැරිය යුතු වියදම මහජනයාගේ උපරිම ප්‍රයෝජන සඳහා යෙදෙන ආකාරයෙන් රාජ්‍ය රෙගුලාසි ක්‍රියාත්මක කළ යුතුයි. මේගොල්ලෝ කියනවා මොකක් කරන්න ඕන කියලා. මේ පරිසරය කියන එක ගත්තාම ඒක ආරක්ෂා වෙන පිළිවෙත අනුව මොකද කරන්න කියන්නේ? ආරක්ෂා වෙන පිළිවෙත අනුව ක්‍රියා කරන්න කියලා කියනවා රජය. රජය ක්‍රියා කළ යුතුයි කියලා අපි කියවල බලමු. නමුත් බොහෝ විටම පරිසරය පිළිබඳ ගැටලු වලට පිළිතුර වන්නේ පොදු වස්තුව පාවිච්චිය තහනම් කරන. තව තවත් රෙගුලාසි පැනවීම නැතිනම් පරිසර දූෂණය තහනම් කරන රෙගුලාසිය. මේ කියන කාරණා බලන්න මේ රෙගුලාසි පැනවීම, නීති පැනවීම තාත්වික නැහැ කියන එක තමයි මේ කියන්නේ. තේරුණාද? රෙගුලාසි පැනවීම, නීති පැනවීම තාත්වික නැහැ. මේක සුදුසු දෙයක් නෙවෙයි කියලා මෙයා කියනවා. මේ වෙනුවට අපට අවශ්‍ය වන්නේ මහජනයාට උපරිම සේවයක් සැලසීමට උත්සාහ කිරීමට හැකිවන පරිදි පුද්ගලයන්ටද උපරිම නිදහස ලබා දෙන රෙගුලාසි. රෙගුලාසි කියන්නේ නීති රීති. නේද? නීති පැනවීම අතින් පරිසරයේ දුෂ්කරයි. පරිසරය කියන කාරණාව සම්බන්ධයෙන් නීති පැනවීම දුෂ්කරයි. ඒක ඔබට වැටහෙනවා මේකෙන් කියන එක. මෙන්න මේ පළවෙනි වාක්‍ය නිකන් අරගෙන බලන්න. මේකෙදි කියනවා මෙන්න මේ ගැන රෙගුලාසි පැනවීම නීති රීති. රෙගුලාසි කියන්නේ නීතිනේ. නීති පැනවීම අතින් පරිසරය සම්බන්ධ නීති පැනවීම දුෂ්කරයි. ඒක කියන්නේ විෂයන් කියන එක කියන්නේ පරිසරයේ සම්බන්ධයෙන් නීති පැනවීම දුෂ්කරයි.
ගංගා හෝ වායුගෝලීය හෝ එවැනි පොදු අයිති වස්තුවක් නැත්නම් ඒ වස්තුවේ ඵලයේ භුක්ති විඳීමට ඒ පාවිච්චි කරන පුද්ගලයන් දැරිය යුතු වන වියදම මහජනයාගේ උපරිම ප්‍රයෝජනය සඳහා යෙදෙන ආකාරයෙන් රජයේ රෙගුලාසි ක්‍රියාත්මක කළ යුතුයි. මේකෙදි තියෙනවා එකක් මොකද්ද? රජය මේ රෙගුලාසි නැත්නම් මේ නීති ක්‍රියාත්මක කළ යුත්තේ මේ පොදු දේවල් වල නැත්නම් මේ පාරිසරික වස්තුන්ගේ ප්‍රයෝජනෙ මිනිසාට ලැබෙන පරිදි කියනවා. හරි? මොන එකකින් ඒ කාරණාව කියනවා. නමුත් බොහෝ විටම පරිසරය පිළිබඳ ගැටලු වල පිළිතුර වන්නේ පොදු වස්තු පාවිච්චි තහනම් කරනවා. පාරිසරික පොදු දේවල් පාවිච්චි තහනම් කරන නීති. එතකොට එහෙම නැත්නම් පරිසර දූෂණය තහනම් කරන නීති. නමුත් අපිට ඕනි ජනයාට සේවය සලසන්න පුළුවන් වෙන ආකාරයෙන් නීති. මොකද කියන්නේ කරුණු තුනක් මේගොල්ලෝ මෙතෙන්ද කියනවා. අපි මේ කරුණු තුන වෙන් කරලා ගමු මූලිකව. මෙන්න මේ වාක්‍යයෙන් කියවෙන කාරණාව එකකට මම ගන්නවා. එතන මම ඒක දාගන්නවා. ඒ කියන්නේ රෙගුලාසි පැන නීති රීති කියලා ගමුකෝ. නීති කියලා මම මෙතෙන්ද හදනවා. නීති. හරිද? නීති. පැනවීමකින් පරිසරය නැත්නම් මෙතන ගමු. මෙතන ගමුකෝ. පරිසරය සම්බන්ධයෙන් මම මේක මෙහෙම හදනවා. අපිට අදහස ගන්න නීති පැනවීම දුෂ්කරය. ඔච්චර මේකද කියන්නේ දුෂ්කරය. පරිසරය සම්බන්ධයෙන් නීති පැනවීම දුෂ්කරයි. ඔන්න පළවෙනියට ඒ කාරණාව අපිට වැටහෙන්නේ ඕක. වැටහෙන්නේ කියන්නේ මේක තමයි කියන්නේ. ඊගාට මෙතෙන්දී යනවා ගංගා හෝ වායුගෝලයේ එවන් පොඩි ආදී වස්තුවක් නැත්නම් ඒ වස්තුවේ ඵලයේ භුක්ති විඳීමට ඒ පාවිච්චි කරන පුද්ගලයන් දැරිය යුතු වන වියදම මහජනයාගේ උපරිම ප්‍රයෝජන සඳහා යෙදෙන ආකාරයෙන් රජයේ නීති ක්‍රියාත්මක කළ යුතුයි. මෙන්න මේක ගන්නවා. මේ ගන්නවා අපි. ඒ තමයි ගන්නෙ ඒක වෙනස් කර ගන්නවා අපි පසු වෙනස් කරමු. උපරිම ප්‍රයෝජන සඳහා යෙදෙන ආකාරයෙන් රජයේ නීති ක්‍රියාත්මක කළ යුතුයි. ජනයාට මම මේක හදනවා මේ විදිහට ජනයාට මොනවා ලැබෙන පරිදිද? උපරිම ප්‍රයෝජන ලැබෙන පරිදි. ලැබෙන පරිදි රජයේ රෙගුලාසි කියන නීති ක්‍රියාත්මක කළ යුතුයි. ඔන්න දෙවෙනියට කියන්නේ. ඒ බොහෝ විට වෙන්නේ පරිසරය පිළිබඳ ගැටලු වලට පිළිතුරු වන්නේ පොදු වස්තුව පාවිච්චි තහනම් කරන තවත් රෙගුලාසි පැනෙන්නේ නැතිනම් පරිසර දූෂණය තහනම් කරන රෙගුලාසි. මේ වෙනුවට අපට අවශ්‍ය වන්නේ මහජනයාට උපරිම සේවයක් සැලසීමට උත්සාහ කරන හැකි වෙන පරිදි පුද්ගලයන්ට උපරිම නිදහස ලබා දෙන රෙගුලාසි. මේකම තමයි මේ යටින් කියන්නේ. මේ කියන්නේ මේ කතා කරපු කාරණාවමයි මේ අපි මෙතෙන්දි ගත්තේ තමයි මේගොල්ලෝ මේ යලි කියන්නේ. මේ කියලා තියෙන්නේ මොකද්ද? රජයේ නීති ක්‍රියාත්මක කරනකොට පුද්ගලයන් නිදහස දෙන්න ඕන. උපරිම නිදහස ලැබෙන පරිදි නීති පනවන්න ඕන. මේකට මේ කියන්නේ. දැන් මේකෙදි අතර මැද කාරණාවක් ආවා. ඒ කාරණාව තමයි ඔබට බලන්න වැටහෙනවා මේක කියවුවාම යලි පරිසරයේ සම්බන්ධයෙන් නීති පනවන එක දුෂ්කරයි. නමුත් නීති පැනවීමේදී ජනයාට උපරිම ඒ පාරිසරික වස්තු වලින් උපරිම ප්‍රයෝජන ලැබෙන පරිදි නීති පැනවීම කළ යුතුයි. නැත්නම් ඒ සීමා කිරීමේ නීති නෙවෙයි කළ යුත්තේ උපරිම ප්‍රයෝජන ලබාගෙන ක්‍රියාත්මක කිරීමේ නීති තමයි පැවතිය යුත්තේ කියලා මෙයා කියන්නේ. දැන් මෙන්න මේ වාක්‍ය දෙක එකතු කරලා හදන්න බලන්න වාක්‍යයක්. තනි වාක්‍යයක් හදන්න මේ දෙක එකතු කරලා. නැත්නම් හදපු කෙනෙක් කියන්න මට බලන්න. කියන්නේ ඕකේ. මහජන සුබසෙටට හානියක් නොවන ආකාරයෙන් පරිසර රෙගුලාසි පැනවීම සිදු කළ යුතුය.
තව තියෙනවද? 1 2 3 4 5 6 7 8යි 9 10 11 12යි. තව තියෙනවද? උත්තර මේ බලන්න මේ කරුණු දෙකම මේක තුල ඇවිල්ලා තියෙනවද කියලා. පරිසරය සම්බන්ධයෙන් නීති පැනවීම දුෂ්කරයි කියලා කියනවා. නමුත් මොකද වෙන්න ඕන? මහජනයාට ප්‍රයෝජන ලැබෙන පරිදි මේ නීති පනවන්න ඕන කියලා කියනවා. ඒක තමයි මේ දෙවෙනි වාක්‍යයෙන් කියන්නේ. එතකොට අදාළ කරුණු තියෙනවද මේකේ? මහජන සුභසිතට හානියක් නොවන ආකාරයෙන් පරිසර රෙගුලාසි පැනවීම සිදු කළ යුතුය. මොකද කියන්නේ? ඉතින් මේ රෙගුලාසි කියන කෙනාට නීති කියලා ගම නම් හොඳයි. පරිසරය සම්බන්ධ නීති පැනවීම සිදු කළ යුතුය කියලා. පරිසර රෙගුලාසි පැනවීම සිදු කළ යුතුයි තමයි. පැනවිය යුතුයි කියොත් වචන ගාන සම්බන්ධයෙන් අපිට ගැටලු මත වෙනවා. නැත්නම් පැනවිය යුතුයි කියලා කෙලින්ම කියන්න පුළුවන්. මේක හරි මහජන සුභසිතට හානියක් නොවන ආකාරයෙන් පරිසර රෙගුලාසි පැනවීම සිදු කළ යුතුයි. ඒක ගැටලුවක් නැහැ. හරි. ඒක ලියන්න පුළුවන් ඒ විදිහට. හරි. ඒ වාක්‍ය හොඳ වාක්‍යයක්. මේක හරි. තව විදිහකට කියන්න බලන්න මේක. මේක අනිත් පැත්තට නම් කියන්න පුළුවන්. පරිසරය සම්බන්ධයෙන් නීති පැනවීමේදී මහජන සුභසිද්ධිය පිණිස සුභසිද්ධිය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. පරිසරය සම්බන්ධයෙන් නීති පැනවීමේදී මහජන සුභසිද්ධිය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. 1 2 3 4 5 6 7 9යි 10යි 11යි 12යි. දැන් මහජන සුභසිද්ධිය කියලා කියන්නේ මේගොල්ලන්ගේ අර සුභ සාධනයේ කියන කම් සුභසිතට කියන්නේ ඒකම තමයි. හරිනේ. ඒතකොට පරිසරය සම්බන්ධයෙන් නීති පැනවීමේදී සුභසිද්ධිය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඔය විදිහට මේක ලියන්න පුළුවන්. නැත්නම් මහජනයාගේ යහපත පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. කැමති ආකාරයකට ගන්න මට වෙනස් උත්තර තියෙනවා නම් කියන්න. තියෙනවා. මේක දෙපැත්තම වලට ගන්න පුළුවන් මොන විදිහකට. කැමති විදිහකට ඔබට මේ අදහස දැනෙන්නයි ඕනේ. මෙන්න මේ ප්‍රධාන වාක්‍ය දෙකේ අදහස මේක තුළ අන්තර්ගත වෙන්න ඕනේ. නීති පැනවීම දුෂ්කරයි. නීති පැනවීම මහජන සුභසිද්ධිය සැලකිලිමත් වෙන්න ඕනේ. එච්චරයි කියන්නේ. අසිරුව ජනතාවට පළදායි වන පරිදි පාරිසර නීති සැකසිය යුතුයි. මේ උත්තරේ උදැම්මකට හවුද? මාද අසීරු වූද දැනටනේ ජනතාවට වඩා ඵලදායී වන පරිදි පාරිසරික නීති සැකසිය යුතුය. ඒ කියන්නේ මොකක්ද? ජනතාවට මොන වෙන පරිදිද? ජනතාවට ඵලදායී වන පරිදි පාරිසරික නීති සැකසිය යුතුය. අසීරු වූද ජනතාවට ඵලදායී. අමන 1 2 3 4 5 6 7 8 9 10 11 12 යෑන් ඇඩ් කරලා 13ක් වෙනවා. යෑන් ළඟටම තියෙනවා 12. වඩා ඵලදායී වන පරිදි පාරිසරික නීති සැකසිය යුතුයි. මෙන්න මේවා තමයි මේ පාරිසරික නීති කියන්නේ. මේවා තමයි මේගොල්ලෝ මේ රෙගුලාසි කියලා කතා කරන්නේ. එහෙමද? උපරිම ප්‍රයෝජන සඳහා දෙන ආකාර රෙගුලාසි කියන්නේ මේ නීති ක්‍රියාත්මක කිරීමේ පාරිසරික නීති වලදී ජනයාට හානි වන ආකාරයව තමයි කියන්නේ. මේ කියන්නේ ඒකයි. අපිට උදාහරණ ප්‍රතිවිස්තර කිරීම විශේෂ අත්දැකීම් එකක්වත් ගන්න බෑ. මේ තියෙන මේවට උදාහරණ පැනවීම නැතිනම් පරිසර දූෂණය තහනම් කරන රෙගුලාසි. අර මහජනයාට පීඩාකාරී වන රෙගුලාසි. නමුත් මේ ලේඛකයා කියන්නේ අපි නීති පනවනකොට එනවද? අපි නීති පනවනකොට ඒවා හානිදායක නොවන ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතුයි. හරි. ඊගාට මෙතෙන්දී අපිට තියෙනවා විශේෂයෙන් ලියන්න එකක් පොදු වස්තුව පාවිච්චි තහනම් කරන.
නැත්නම් අපි ඒක මේ විවරණය ලියන්න තියෙන්නේ. කවුරු හරි කෙනෙක් මට මේකට විවරණය දෙන්න බලන්න. පොදු වස්තුව පාවිච්චි තහනම් කරන. විවරණය දෙන්න බලන්න මේකට කවුරු හරි. කියන්නේ පාරිසරික දේවල් භාවිතය සීමා කිරීම. භාවිතය සීමා කිරීම. සීමා කිරීම. නේ. දැන් මේකේ මොනවා හරි අඩුපාඩුවක් පේනවද නැද්ද? අපි විවරණ ලියනකොට මෙතනින් එහා තියෙනව අපිට එකක්වත් අදාළ කරගන්න බෑ මේ විවරණයේදී. තේරුණාද? විවරණ ලියනකොට අපිට මෙන්න මේ වචන පෙළෙන් එහාට තියෙන දේවල් ගැන අපිට මුකුත් ගන්න බෑ. මේක තනි පදයක් ලෙස අරගෙන තමයි අපි විවරණය කරන්නේ. මේක මතක තියාගන්න. දැන් අපිට මේ ඡේදයේ කතා කරන්නේ පරිසරය සම්බන්ධයෙන් තමයි. ඒක යා විවාදයක් නැහැ. හැබැයි මෙතෙන්දී අපිට පරිසර කතාවක් කියන්නේ නැහැ. පොදු වස්තුව පාවිච්චි තහනම් කරනවා. පාරිසරික දේවල් කියන එකයි පොදු වස්තුව කියන එකේ සමානකමක් තියෙනවා. පොදු වස්තුව කියන එකට පාරිසරික දේවල් කියන වචනේ හරි. මේ තුන ටික හරි පාවිච්චි සීමා කිරීම. සීමා කරන. වාක්‍යයට සීමා පනවන වගේ එකක් හදන්න පුළුවන්. ඒ තුන ටිකේ උග ගැටලුවක් නැහැ. හරි. කස්ටමර් දාලා දෙන්නේ කලින්කට විවරණ නෙවට. මට ඒකට උත්තරයක් ආවා. මේක මේ ඔබ වැරදි අදහසක් ගන්න එපා. ඒ වැරදි අදහස ගන්න එපා කියන මම මෙන්න මේ සම්බන්ධයෙන්. දැන් සමහර වෙලාවට අපිට හිතෙනවා මේ විවරණේ කරන්න ඕන අපි මේ ඡේදයට අදාළවද කියලා. නැහැ. ඡේදයට අදාළව නෙමෙයි. මේ දෙන වචන පෙළ විතරයි. පොදු වස්තුව කියන එකේ නැහැ ඔය පාරිසරික කතාවක් කොහෙවත්. අපි ඡේදෙත් එක්ක සලකලා තමයි ඒම කිව්වේ. මෙන්න මේ හරිය කියන පොදු අයිති වස්තුවක්. නම් පළවෙනි මේව උන් ඔය හරිය කියන එකනේ මේ ඔයාලා ගේන්නේ. ඒක ගන්න එපා මෙතන. පොදු වස්තුව කියන්නේ පාරිසරික දේවල් කියන එකට සමාන පදයක් නෙවෙයි. පොදු වස්තුව කියන්නේ මොනවද එහෙනම්? එහෙනම් අපි මේක පොඩි වෙනස්කමකට ලක් කරන්න වෙනවා. පොදු වස්තුව කියන්නේ උත්තරය දාලා දුන්නා. කියන්න බලන්න කවුරුත් කියන කෙනෙක් මට. කියනවා. මෙන්න මෙහෙම උත්තරයක් දාලා තියෙන මාදව මම දාලා දුන්නා. මාදව කරන්නේ. මෙන්න මේ උත්තරය දාලා දුන්න සකල ලෝකයන්ට පොදු සම්පත් භාවිතයට සීමා පවතිනවා. ඒක තමයි උත්තරේ. දැන් මේක පොදු වස්තු කියන්නේ පොදු වූ සම්පත්. සකල ලෝකයන්ට මේක අයින් කරනකො සියල්ලන්ට කියලා දාන්නකො කෙලින්ම අර තිබ්බ කියලා ගැටුවක් නැහැ. සියල්ලන්ට පොදු වූ සම්පත් භාවිතයේ සීමා පමුණුවන. මේක තමයි මෙතන කියන්නේ. අරවත් එක්ක යන්න එපා. ඒ ගියහම ඒ වචනේ අර්ථය නිවැරදි වෙන්නේ නැහැ. විවරණය කියන එක එන්නේ නැහැ. මුල වචන ගැන මොකුත් සැලකිලි යොමු කරන්න එපා. ඔබට ඉරියන්දලා දෙන කොටස විතරයි මේකදී අපි අවධානයට ගන්න. වෙන මොකුත් ගැන හිතන්නේ නැහැ. හරිද? එතනින් හරිය තියෙන කිසිම දෙයක් පිළිබඳව අපි සැලකිල්ල දක්වන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ කල යුත්තේ ඔබට ඉරියන්දලා දෙන එහෙම නැත්නම් කළු පාටින් දෙන වචන කොටසට අදාළව ඔබට හැඟෙන අදහස ලියන්න පමණයි. හරි? එතනින් එහාට තියෙන එකක් සම්බන්ධයෙන්වත් ඔබ අවධානය යොමු කරන්න එපා. ඡේදයේ දෙන අදහස් මෙතෙන්ට ගන්නත් එපා. ඡේදයේ දෙන අදහස් එක මේ වචන කොහොමදවත් විවරණ බද්ධ වෙන්නේ නැහැ. අර පරිකථා කියනවා නම් එහෙනම් බද්ධ කළ දීමේ හැකියාවද නම් මේවා එකක්වත් බද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ වචනවල ඍජු අර්ථය ඔබ ප්‍රකාශ කරන්න. එච්චරමයි. 1 2 3 4 5. මේ දැන් හංගෙන මේ වචන පහයි අදාළ. සියල්ලන්ට පොදු වූ සම්පත් භාවිතයට සීමා පමුණුවන. සීමා කරන තහනම් කරන එතන ඉවර කරන්න. තහනම් පමුණුවන කියලා මෙතන ඉවරයි. මේක කරන කියලා ඉවර කරන නිසා අපි ඉවර කරනවා. පමුණුවන දේවල් කියලා ලියන්න අපිට අවශ්‍යම නම් මම ඒක වරන් ඇතුලේ ලියලා දාන්න ඕන. නැතුව ලියන්න එපා. හරි. ඒක නෑ. මේක නෑනේ අපිට එහෙම. ඒ නිසා අපි ඔන්නම් ඒ වගේ ලියන වාක්‍ය සම්පූර්ණ නැති නිසා අවශ්‍ය නම් වරහන් තුල ලියන්න. ඒක ලිවීම අනිවාර්ය නෑ. මෙන්න මේ වගේ කොටසකට ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. දන්නවනේ ඒක? මේ කොටසට ලකුණු දෙකයි. මෙන්න මේ කොටසකට ලකුණු
6යි 6යි 2යි 8 ලැබෙන්නේ ඒ විදිහට. මතක තියාගන්න මේ 8ම අපි ගන්න ඕනේ ලකුණු 8. අපි මේ 8ම ලබාගත යුතු ලකුණු 8. මේ එකක්වත් අපිට වෙන් කරලා දක්වන්න බෑ. අයින් කරන්න බෑ. එක ලකුණක්වත් පාඩු කරගන්න එපා. එතකොට ඒක අපරාධයක් අපි කරගන්න නේද? ඒක නිසා අපි හැකිතා නිවැරදිම අදහස් කියන්න මතක තියාගන්න. දැන් මේ වෙන උත්සාහය සම්බන්ධ පිළිබඳ ලොකු ගැටලු මතුවෙන්නේ නැහැ. මේක ලිපි කියලා නේ පිළිගන්නේ නේද? හරි ඒක නිසා එහෙම ලොකුවට ප්‍රශ්න මතුවෙන්නේ නැහැ උත්සාහය සම්බන්ධ පිළිබඳව. මේවා මේ ප්‍රාණවාචී දේවල් නැති නිසා අප්‍රාණවාචී බොහෝ විට ලියවෙන්නේ. එතකොට ප්‍රාණවාචී ආවොත් ඒකෙදිත් ඔබ සැලකිලිමත් වෙනවා. විසින් දාමොත් එහෙම ඒ වෙලෙදිත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. යම් මේකේ ඔබ විසින් වල කර්මකාරක වාක්‍යයක් ඉලෙසන ලිව්වොත් ඔබට ඒකේ උත්සාහය සම්බන්ධ පිළිබඳව ලකුණු දෙකක් ඔබේ කපා හරිනවා. 6න් 2ක්. ඒකට ලකුණු 4යි ඒතර ඉතුරු වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. මේ වගේ වාක්‍ය ලියනකොට නම් එහෙම මොකුත් ගැටලුවක් හරි අපි කතා කරමින් හිටියේ සියල්ලන්ට පොදු සම්පත් භාවිතයේ නැත්නම් මේ පොදු වස්තු පාවිච්චි කරන පාවිච්චි තහනම් කරන කියන කාරණාව ගැන. හරි. එතකොට ඔබට මේ විදිහට ලියාගන්න මතක තියාගන්න මේ වගේ වාක්‍යයක් ලැබුණාම මේකදී අපි ඉස්සෙල්ලාම කරන දේ දැන් දන්නවනේ. මේ අපි කරන්නේ තනි වාක්‍යය අපිට වැදගත් කියලා හිතෙන කොටස් ටික තනි වාක්‍ය ලියන්න අපි වෙන් කරගන්න. ඒක තමයි මේ මුලින්ම කළ යුතු දේ. ඊගා වාක්‍යයක් බලාගෙන යන්න බලන්න. ආත්ම සංවරය සඵල ලෙස ක්‍රියාත්මක කිරීමට නම් ආත්ම සංවිධානය උසස් ලෙසින්ම පැවැත්ම අවශ්‍යයි. 아무ත් එක ගැන කතා කරන්නේ අපිට මුලින්ම තේරුම් ගන්නත් අමාරුයි මොකක් ගැනද මේ කියන්න ගන්න කියලා. Tamanගේ ලියන්න ගන්න කාල වේලාව තමාගේ වැඩ කටයුතු හා තමාම පෞද්ගලිකව පාලනය කිරීමේ හැකියාවද එම පුද්ගලයා සතු වේ. කවුරු සතුවද? ආත්ම සංවරය සඵල ලෙස ක්‍රියාත්මක කළ පුද්ගලයා. දෙවෙනි වාක්‍යයෙන් තමයි කවුරු ගැනද මේ කතා කරන්නේ කියලා අදහසක් ගන්න දෙන්නේ. එසේ නැතහොත් සාමාන්‍ය ගණයේ වූ හෝ කිසියම් ඵල ප්‍රයෝජනයක් නැත්තා වූ හෝ වැඩකට ඔහු සීමා කරයි. අරහම නොවුනොත් ආත්ම සංවරය නිවැරදිව නැති කෙනෙක් මෙන්න මෙහෙම වෙනවලු. කිසියම් ඵල ප්‍රයෝජනයක් නැත්තා වූ වැඩකට සීමා කරනවා. සාමාන්‍ය ගණයේ හෝ ඵල ප්‍රයෝජනයක් නැති දෙයකට සීමා කරනවලු ආත්ම සංවරය නැති කෙනෙක්. පැහැදිලිද? වැඩි දෙනෙක් තුලම විශ්වාස කටයුතු පුද්ගලයන් වීමට අවංක අපේක්ෂාවක් තිබේ. හැමෝම කැමති බොහොම විශ්වාසවන්ත පුද්ගලයන් වෙන්න අනිත්‍යයි. බාහිර සමාජීය කාරණා මත තමයි ඉතින් සීමා වෙන්නේ නේද? විශ්වාසය කියන පළුදු වෙන්නේ යන්නේ. කවරනු ලබන රාජකාරී බාරගන්නේ ඔහුය. කවුද? ආත්ම සංවරයේ සහිත පුද්ගලයා මෙන්න මේවා බාර ගන්නවා. කවරනු ලබන රාජකාරී බාර ගන්නවා. සංවිධාන සාගර පුද්ගලයා විශ්වාස කටයුතු කරනවා. කියන්නේ මේ සඵලත්වය ආත්ම සඵලත්වය ආත්ම සංවරයේ තුලින් මොකක් වෙනවා කියලා මේ කියන්නේ. ආත්ම සංවරය තුලින් යම් කිසි පුද්ගලයයි නේද? යාගේ වැඩෙන ගුණාංග කීපයක් ගැන කතා කරන්නේ. සංවිධාන ශක්තියක් තියෙනවා ව්‍යාත නේද? එහෙම කියනවා. ඒ නයින්ම කියන්නේ ආකාරයෙන්ම අන්‍යයන්ට රාජකාරීමේ පැවරීමේ අයිතියටද හිමිකම් ලබන්නේ ඔහු මේ. කවුද? අන්නර ආත්ම සංවරයේ සඵල ලෙස ක්‍රියාත්මක කරන තැනට අන්න අය මෙහෙවන්න යම් බලයක් ලබනවා. ක්‍රමවත් වීම මගින් වැඩි ප්‍රතිඵල වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්නා හේතු ඔහු සංවිධානයකින් යුක්ත පුද්ගලෙක්. කවුද? ආත්ම සංවරයේ තියෙන පුද්ගලයා සංවිධානයේ සහිත පුද්ගලෙක් කියලා කියනවා. නේ? ආත්ම සංවරය ගැන කතා කරනවා. නේද? ඊගාට කතා මෙන්න ආත්ම සංවරය කියන්නේ පුද්ගල ආත්ම සංවරය කියනනම් ආත්ම සංවිධානය උසස් ලෙසින්ම ප්‍රයත්න අවශ්‍යයි. ආත්ම සංවරයේ සඵල ලෙස ක්‍රියාත්මක කරන්න. ආත්ම සංවරය තුළින් ආත්ම සංවිධානය කරගත්ත පුද්ගලයා සංවිධානාත්මක භාවයේ යුක්ත පුද්ගලයෙකි. විශ්වාස කටයුතු සංවිධාන භාවයක් සහිත පුද්ගලයෙකි. ඒතරයි මේක කතා කරන්නේ යාලා.
මේ මැද ඔක්කොම කියන්නේ මෙන්න බලාගෙන ඉන්න නැවත මම මෙතෙන්ට එනකම් ගන්නකො ආත්ම සංවරයේ සඵල ලෙස ක්‍රියාත්මක කිරීමට නම් ආත්ම සංවිධානයේ උසස් ලෙසින්ම පැවතිය යුතුය. මේකනේ මේ කියන්නේ. ඒක ගමු අපි ඒ විදිහටම ගමු පස්සේ හදමු. මොන හොම කියනවා. කොහොමද මේ කියන්නේ? ආත්ම සංවරය සඵල ලෙසින් පැවැත්වෙන්නේ. එහෙනම් කියන්නේ ආත්ම සංවරයේ සඵල ලෙස ක්‍රියාත්මක කිරීම නම් ආත්ම සංවිධානයේ උසස් ලෙසින් පැවැත්ම අවශ්‍යයි. අපි මේක කාගෙද කියලා දාගන්න පස්සේ එමගින් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්නා හේයින් ඔහු සංවිධානයේ යුතු පුද්ගලයෙකු උත්තරයි කියන්නේ යාලා. ඔය මැදට කිය ඔක්කොම කියන්නේ මොනවද? මේ වෙන විස්තරයක් දාගෙන යන්නේ. මෙන්න මේ ආත්ම සංවිධානයේ තියෙන පුද්ගලයෙක් Tamanගේ කාල වේලාව, තමාගේ කටයුතු, තමාම පෞද්ගලික පාලනය කරන හැකියාව සතු වෙනවා. මේ කරන්නේ ප්‍රතිවිස්තරයක්. ආත්ම සංවර්ධනය නැත්නම් ආත්ම සඵලතාවය ඇති වෙච්ච පුද්ගලයා පිළිබඳ ප්‍රතිවිස්තරයක් මෙයාලා මෙතෙන්දි දෙනවා. අපිට ප්‍රතිවිස්තර කිරීම එකක්වත් අදාළ වෙන්නේ නැහැ. එසේ නැතොත් සාමාන්‍ය ගණයේ හෝ කිසියම් ඵල ප්‍රයෝජන නැත්නම් වැඩකට හෝ සීමා කරයි. එහෙම නැත්නම් සඵල එහෙම ආත්ම සංවිධානයේ නැති කෙනා නේද සාමාන්‍ය ගණයේ වැඩකට සීමා කරනවා. වැඩි දෙනෙක් තුළම විශ්වාස කටයුතු පුද්ගලයන් වීමට අවාමක අපේක්ෂාවක් තිබේ. සංවිධාන සාධක පුද්ගලයා විශ්වාස කටයුතු. මේ ඒකමනේ අට කියන්නේ මේ වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්නවා කියන්නේ. මේ ක්‍රමවත්ින් මගින් වැඩි ප්‍රතිඵල වඩා හොඳ ප්‍රතිඵල ඔව් සංවිධානයේ යුතුව ලබා ගන්නවා. ඔච්චරයි කියන්නේ මේක. දැන් මෙන්න මේ වාක්‍ය දෙකේ තියෙන කරුණු එකතු කරලා ගන්න. මේ වාක්‍ය දෙකේ අන්තර්ගත කරුණු ටික එකතු කරලා ගන්න. එතකොට අපිට පුළුවන් මේක හදාගන්න එක ගන්න. මේ දෙක එකතු කරන්න බලන්න. ආත්ම සංවරයේ සඵල ලෙස ක්‍රියාත්මක කිරීමට නම් ආත්ම සංවිධානයේ උසස් ලෙසින් පැවැත්ම අවශ්‍යයි. වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්නයි ඔහු සංවිධානයේ පුද්ගලයෙක්. පුද්ගලයෙක් කියලා පටන් ගත්තා නම් ලියන්නේ. උත්තර තියෙනවද දෙන්න? කලින් ලියපු උත්තරයක් තියෙනවා දෙන්න. හරි. නායකත්වය පරිපූර්ණත්වයට. නායකත්ව පරිපූර්ණත්වයට ආත්ම සංවරය අවශ්‍ය වන අතර. ආත්ම සංවරය. ඔව්. සංවරය අවශ්‍ය වන අතර එය නොමැති බුද්ධිමත් පුද්ගලයාගේද අගය අඩුයි. අඩුයි. කලින් ලියන්නේ. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතරයි අටයි නවයයි 10 11 12 13 14 16යි වචන ගන්න සම්බන්ධ වෙන අවුලක් නැහැ. නමුත් ඔද හදන්න වෙන බව පේනවා නේද? නායකත්ව පරිපූර්ණත්වයේ කතාවක් මේ කියනවාද? මේක ගැන අදහසක් දෙන්නේ නැහැ නේද? ඊටදී වෙනස් උත්තර දෙන්න බලන්න. එහෙනම් දැන් ලියුව එකක් හරි කමක් නැති වෙනවා දෙන්න බලන්න. ලියලා හරි කමක් මට කවුරුහරි කෙනෙක් උත්තරයක් ගන්න ඉංග්‍රීසියෙන්. කසුන් ආත්ම සංවිධානය
ආත්ම සංවිධානය සහිත ආත්ම සංවිධානයක් සහිත පුද්ගලයා තමයි උත්තර විනාදන්නේ පුද්ගලයා තුළ එදිනෙදා කටයුතු මනා කළමනාකාරීත්වය මෙන්න විශ්වාස හා අවංක බවක් පවතින විශ්වාස හා අවංක භාවයක් පවතී. ඒක තමයි දීලා තිබුණා. තව උත්තරයක් ආවොත් මාදේ. ආත්ම සංවරයේ ඇති පුද්ගලයා වඩා සංවිධානාත්මක හොඳ ප්‍රතිඵල ලබා ගන්න. ආත්ම සංවිධානයක් සහිත පුද්ගලයා තුළ එදිනෙදා කටයුතු මනා කළමනාකරන විශ්වාසවන්ත බවක් පවතී. ආත්ම සංවිධානයක් සහිත පුද්ගලයා තුළ එදිනෙදා කටයුතු වල මනා කළමනාකාරීත්වයක් මෙන්ම විශ්වාස හා අවංකභාවයක් පවතී. කයි 2 3 4 5 6 7 8 9 10 11 12 15 තුන් විදිහක උත්තර තියෙනවා මෙතන මට. හරිද? තුන් විදිහක් තියෙන ආත්ම සංවරය ඇති පුද්ගලයා වඩා සංවිධානක හොඳ ප්‍රතිඵල ලබා ගන්නවා. 1 2 3 4 5 6 7 8 9 10යි. මේකේ වෙනස් උත්තර තියනවද? මේකේ මෙන්න මේ කොටස පොඩ්ඩක් හදා ගන්න ඕනේ. මුල් කොටස මේ නායකත්ව පරිපූර්ණත්වයේ කියන එක නෑ මේ. එහෙම අදහසක් දෙන්නේ. පුද්ගල පරිපූර්ණත්වයට කියලා ගත්තා නම් ඒක ලොකු ගැටලුවක් උද්ගත වෙන්නේ නෑ. අර්ථය තුල පුද්ගල පරිපූර්ණත්වයට ආත්ම සංවරය කියලා ගන්නවා. ආත්ම සංවර තමයි මේකේ දැන් තියෙනවා නේද මේ රාජකාරී පැවරීමේ අයිතිය හිමිකම් ලබන්නේ ඔහුමයි කියලා. ඒකට එතන පොඩි නායකත්වය කියලා ගන්න පුළුවන් කියන්නේ අන්‍යයන්ට රාජකාරී පැවරීමේ අයිතියද හිමිකම් ලබන්නේ ඔහුමයි කියලා එතන පොඩි කළමනාකර රූපේ ලක්ෂණයක් වගේ ඒක හරි. එහෙමකට තියෙනවා. ඒක ප්‍රතිවිස්තරයක් කියන්නේ. තේරුණාද? ආත්ම සංවරය සඵලව මේ තවුත්‍රයමට අර සඵලව ක්‍රියාත්මක කරන්න ආරම්භ වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්න. ප්‍රතිඵල කියන වචනේ නිකන් ප්‍රති එල වගේ තමයි ලියන්නේ. ප්‍රති කියලා දාන්නේ අපි. ආත්ම 1 2 3 4 5 6 7 8 9 10යි. මට මේ මෙයා මේ කියන්නේ මේ නායකත්වයේ කතාව අර මෙන්න මෙතනනේ මම කලින් ප්‍රශ්නයක් ඇහුවේ අර අයිතියටද හිමිකම් ලබන්නේ ඔහුමයි කියලා කියනවා නේද? පාවු ලබන රාජකාරී බාරගන්නේ ඔහුය. ඒ නයි රාජකාරී පැවැදෙන්නේ අයිතියට ඔහු බලන්නේ. මේ ටික ඔක්කොම අපිට පේනන්නේ ප්‍රතිවිස්තර කිරීමක් කියන්නේ. එහෙනම් මෙන්න මේ පුද්ගල ආත්ම සංවිධාන යම් පුද්ගලයෙක්ගේ ආත්ම සංවිධානය නිවැරදිව තියෙනවා කියන එක තමයි මේ කියන්නේ. එහෙම කෙනා තුල මේවා තියෙනවා. එයාට මේ ප්‍රතිලාභ ලැබෙනවා. හැබැයි මේ ප්‍රතිලාභ පිළිබඳව අපි කවදාවත් කතා කරන්නේ නැහැ මේවා තුල. මේකේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ යම් කිසි පුද්ගලයෙකුගේ ආත්ම සංවිධානය කළාම නැත්නම් ආත්ම සංවරය සඵල ලෙස ක්‍රියාත්මක කළා ඔහුගේ ආත්ම සංවිධානය කරගත්තාම
එයා ඒකෙන් හොඳ සංවිධායකයෙක් බවට පත් වෙනවා. හොඳ සංවිධායක කියලා කියනවා. ඒක තමයි මේ නායකත්ව කතාවට අරන් තියෙන්නේ. ඒ නිසා මම මේක කියන්නේ අර නායකත්වයේ කියන එක ඍජු වචනෙට නොයා පොඩ්ඩක් අර පුද්ගල මේ අභ්‍යන්තරික ක්‍රියාකාරීත්වය කියන මේ සංවිධානය කියලා ඉන්නේ නැත්නම් නායකත්වයේම විතරද කියන එක අපිට පොඩි ගැටලුවක් දෙනවා. ඒකයි එහෙම මම නායකත්වය කියන වචනේ එපායි කියන්නේ. ආත්ම සංවිධානසයි පුද්ගලයා තුළ එදිනදා කටයුතු වල මන කලමරාකාරීත්වයක් මෙන්න විශ්වාස හා අවංකභාවය පවතී. ආත්ම සංවරය ඇති පුද්ගලයා වඩා සංවිධානවල හොඳ ප්‍රතිඵල ලබා ගන්නවා. ආත්ම සංවරයේ සඵලව ක්‍රියාත්මක කරන්න වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්න. මේ දෙකම සමානයි නේද? මේක චුටි වෙනස්කම් ටිකක් තියෙන වචන වල භාවිතය විතරයි වෙනස්කම්. මේ දෙකම සමාන උත්තර දෙකක් මේ දෙන්නම දෙන්නේ. මෙන්න මේ දෙන්න. ඊගාට මෙන්න මේ දෙන්නගේ එක සමාන උත්තර දෙකක් තියෙනවා. මේගොල්ලන්ගේ වැඩි විස්තරයකට ගිහිල්ලා තියෙනවා යාළුවා. මොකද්ද? පුද්ගල පරිපූර්ණත්වය ගැන කතා කරනවා මෙතෙන්දී. මම මෙතන අර නායකත්ව කියන එකට මම පුද්ගල කියන වචනේ දාලා කතා කරන්නේ. ඒතර මෙතන ආත්ම සංවිධානය සහිත ඒත් අභ්‍යන්තරය පිළිබඳව සාකච්ඡා කරලා ඉන්නේ. දැන් මෙතෙන්දී මෙන්න මේ වාක්‍ය දෙකක් අපි ගත්තාම ප්‍රධාන වශයෙන් ආත්ම සංවරයේ සඵල ලෙස ක්‍රියාත්මක කිරීමට නම් ආත්ම සංවිධානයේ උසස් වෙන ප්‍රයත්න අත්‍යවශ්‍යයි. ඒ වගේ හොඳ ප්‍රතිඵල ලබා ගන්න හොඳ සංවිධානාත්මක පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒක තමයි මෙන්න මේ දෙකේම මේගොල්ලෝ කියන්නේ දැන්. මේක අර නායකත්ව කියන වචනේ අයින් කරාම මේක ගැටලුවක් නැහැ. පුද්ගල පරිපූර්ණත්වයට ආත්ම සංවරය අවශ්‍ය වන අතර ඒ නොමැති බුද්ධිමත් පුද්ගලයා ගැන. ඒ නොමැති වීම වෙන්නේ පුද්ගලයා නොමැති වීමෙන් වෙන්නේ. බුද්ධිමත් පුද්ගලයාගේ අගයයි. මෙන්න මේක හොඳ උත්තරයක්. ආත්ම සංවිධානයක් සහිත පුද්ගලයා තුළ එදිනදා කටයුතු වල මන කළමනාකාරීත්වයක් මෙන්ම විශ්වාස හා අවංක භාවයක් පවතී. මේක වැරදි උත්තරයක් මම ලියන්නේ. හරිද? ඒක හොඳයි. මෙන්න මේකෙදි තව පොඩ්ඩක් එකතු කරමු අපි. මේ උත්තර දෙකම චුට්ටි එකතු කරලා ගන්න. මේකේ පොඩි කොටස් ගන්න. මේක හරි ඔබ කියන කාරණාව හරියක් ලෙස තියෙනවා මේකේ. නමුත් මෙතන කතා කරනවා ආත්ම සංවිධානය එහෙම නැත්නම් ආත්ම සංවරයෙන් තමයි ඒක එදිනෙදා කටයුතු පිළිබඳව තේරුණාද? සාමාන්‍ය කටයුතු වලදී වගේම හොඳ විශ්වාසාවන්ත භාවයක් සහිත පුද්ගලයෙක් වඩපත් වෙනවා. ඒ තුළින් හොඳ ප්‍රතිඵල ලබා ගන්නවා කියන එක කියන්නේ. ඒතකොට හරි ආත්ම සංවරයේ ඇති පුද්ගලයා එදිනෙදා කටයුතු වලදී මෙන්න වලදී මෙන්න කටයුතු වලදී නේද? මන කළමනාකාරීත්වයකින් ක්‍රියා කර වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්න. මේ ආත්ම සංවරය ගැන කතා කරන්න වෙනවා අපිට. එතන මෙයා පටන් ගන්න ආත්ම සංවරය ඇති පුද්ගලයා සඵලව ක්‍රියාත්මක කරන වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්න. මේ කොටස මේකට එකතු කරන්න. එතකොට උත්තරේක සාර්ථක උත්තරයක් බවට පත් වෙනවා. මේ දෙවෙනි එක වගේ එකක් ලියන්න මට කවුරුහරි දාපු උත්තරය මම සිංහලෙන් ටයිප් කරේ නේද? සිංහලෙන් ලියලා දාපු එක මතක නැහැ මට. කොහොම හරි මේක හොඳයි. මේක ආත්ම සංවිධානයක් සහිත පුද්ගලයා තුළ එදිනෙදා කටයුතු වල මන කළමනාකාරීත්වයක් වෙන විශ්වාසාවක් පවතී. මේ ඔක්කොම කතා කරනවා මෙතෙන්දී. ආත්ම සංවිධානය ගැන කතා කරනවා, සංවිධානය ගැන කතා කරනවා. විශ්වාසය පිළිබඳව උට මේවා පවරනවා කියන්නේ විශ්වාසයනේ නේද? අයිතිරි හිමිකම් ලබනවා කියන්නේ විශ්වාසය. ඒ නිසා තමයි ඒක ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ උත්තර දෙකක් මේ විදිහට සකස් කරන්නේ වචන සංඛ්‍යා වැඩි 1 2 3 4 5යි 6යි 7යි 8යි 11යි 12යි 13යි 15යි 16යි 17යි අන්තිම කට්ටේ තියෙනවා. මේකේ වචනේ මොකද්ද? ආත්ම සංවිධානය. මට දෙන්න බලන්න අදහසක් ආත්ම සංවිධානය කියන්නේ. ආත්ම සංවිධානය දැන් මට කවුරු උත්තරයක් දෙන්නේ බලමු පස්සේ.
ආත්ම සංවිධානය කියන එක මට දෙන්න බලන්න. මොකද ආත්ම සංවිධානය කියන්නේ? කතා කරන්න ඔයාලා මේ ගැටලුවක් නැහැ නේ මේක කතා කරන්න ඕනේ. රූපේ පේනනේ. ආත්ම සංවිධානය ඒකේ උත්තරයක් තියෙනවා මෙතන. දැන් අර මම කිව්ව එක ගැන සැලකිල්ල යොමු නොකර තමයි මට පළවෙනි උත්තරේ දාන්න තියෙන්නේ. මොකුත් පිටස්තර දේවල් වලට ගන්න බෑ. මේක මේ තව උත්තරයක්. තමා විසින්ම තමා තුළ ඇති කරගන්න ක්‍රමවත් බව. තමා විසින්ම තමා තුළ ඇති කරගන්න ක්‍රමවත් බව කියලා උත්තරයක් දෙනවා. මොකද කියන්නේ මට? මේ කියන්නේ. මේ උත්තරෙන් කොහොමද අපි ගන්නේ? වැඩ පිළිවෙලකට අනුව ජීවිත පිළිවෙල කෙනෙකුට මොකද කියන්නේ උත්තරේ කියන්න තියෙනවා. වැඩ පිළිවෙලකට අනුව ජීවිතය ගත කිරීම. ඒකට ආත්ම සංවිධානය කියන්නේ ඒක. එනම් ක්‍රමානුකූල කියලා දාන්න. ක්‍රමානුකූල නැත්නම් ක්‍රමවත් වැඩ පිළිවෙලකට අනුව ජීවිතයේ සංවිධානය. ජීවිතය ගත කිරීම. ආත්ම සංවිධානය කියන්නේ ඒක තමයි විසින් තමා තුළ ඇති කරගන්න ක්‍රමවත් බව. මෙන්න මේ උත්තර දෙක මේ විදිහට ගන්න පුළුවන්. මේක ලියනවා නම් ක්‍රමානුකූලව වැඩ පිළිවෙලකට සමානුකූල වැඩ පිළිවෙලකට අනුව ජීවිතය ගත කිරීම. එහෙම නැත්නම් තමා විසින්ම තමා තුළ ඇති කරගන්න ක්‍රමවත් බවක් සහිතව කියන එක පුළුවන්. ක්‍රමවත් බවක් කියලා ඉවරක් කරන්න මොකද සංවිධානය කියලා මේක ඉවර කරන නිසා ක්‍රමවත් බවක් කියලා ඉවර කරලා ගැටලුවක් නැහැ. මේ උත්තරේ මේ විදිහට කොටසක් ගන්න හරි. නැත්නම් අර මේක වැඩ පිළිවෙලට අනුව ජීවිතය ගත කිරීම. නිශ්චිත නැත්නම් සංවිධානය වූ නැත්නම් ක්‍රමවත් ඒ විදිහට දාලා ගන්න. මොන වැඩ පිළිවෙලකට දන්නේ? ආත්ම සංවිධානය කියන්නේ මෙතෙන්දි කියනවා ගෙලින්ම. මොකද්ද මේ ආත්ම සංවිධානය කියන්නේ? ආත්ම සංවරණය තියෙන්නේ. තමාගේ කාල වේලාව, තමාගේ වැඩ කටයුතු මේක කියවනම් මේකට අදාළ කරුණු හොයන්න පුළුවන් දෙන්නේ. ආත්ම සංවිධානය කියන්නේ මෙයාලා යට විස්තර කරනවා. මේ දෙයට විස්තර කරනවා. මේක තමයි ඉතින් මේ කියන්නේ. මොකක්ද? ක්‍රමානුකූල වැඩ පිළිවෙලම ජීවිතය ගත කිරීම. එහෙම නැත්නම් තමා විසින්ම තමාට ඇති කරගන්න ක්‍රමවත් භාවය. ක්‍රමවත් භාවය කියන්නේ මොන විදිහට දාන්න පුළුවන් මේ දෙකට උත්තර. හරිද? මොනවාද ගැටලු තියෙනවා නම් අහන්න ඕනේ. ඊගාවට යමුද? පසුගිය වර්ෂ කිහිපය තුළ කළමනාකරුවන් වශයෙන් දියුණු කිරීමෙහිලා කෙමෙන් වැඩෙන අවධාරණයක් මතුවී ඇත. හරි? මේ විෂය සම්බන්ධයෙන් ව්‍යාපාරික සංග්‍රහ ලිපි රාශියක් පළ කරන්නේ. නිශ්චිත ගැටලු වලට මුහුණ දීම සඳහා වූ සූත්‍ර වලින් පටන්ගෙන කළමනාකරන දර්ශනය පිළිබඳ සාමාන්‍ය සාකච්ඡා දක්වාද එම ලිපි ලියවී ඇත. බොහෝ දුරටම මෙහිදී අවධාරණය දක්වා ඇත්තේ ශේත්‍රයන් දෙකකින් එකකට හෝ ශේත්‍රයන් දෙකකට. එනම් කියවීම, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදීන් අතිරේක දැනුමක් අත්දැකීමක් ලබා ගැනීමේ මාර්ගයෙන් කළමනාකරුවෙකු වශයෙන් දියුණු වීම හා පුද්ගලයන් මෙහෙයවීම සඳහා වන යම් ශිල්ප ක්‍රම හැදෑරීම. මේ කළමනාකරණය සම්බන්ධයෙන් කතා කරනවා. කළමනාකරුවන් පුහුණු කිරීම පිළිබඳව තමයි මේ කියන්නේ. කළමනාකරුවන් පුහුණු කිරීම සම්බන්ධයෙන් දෙන මේ අදහස් වල අන්තර්ගතය මොකක් කියලා දෙයලා කියන්නේ. පසුගිය වර්ෂ කිහිපය තුළ කළමනාකරුවන් වශයෙන් දියුණු කිරීමේදීලා කියන්නේ කළමනාකරුවන් පුහුණු කිරීම සඳහා. මොකද
කළමනාකරුවන් පුහුණු කිරීමට කියලා ගන්න පුළුවන්. පුහුණු කිරීම සඳහා කෙමෙන් වැඩෙන අවධාරණයක් මතුවියට අවධානයක් කියලා ගන්නකො මෙතන අවධාරණයක් මතුවිය. රසපත්‍රයේ කියන මොකක්ද බලන්න. කෙමෙන් වැඩෙන අවධාරණයක් හරි අවධානයම තමයි මතුවිය. මේ විශේෂ සම්බන්ධයෙන් ව්‍යාපාරික සංග්‍රහය කියන්නේ කළමනාකරුවන් වශයෙන් දියුණු කිරීම. කියන්නේ කළමනාකරුවන් පුහුණු කිරීම කියලා ගන්නකො. දියුණු කිරීම පැත්තක තියෙනවා. හරි. ඒක කළමනාකරුවන් පුහුණු කිරීම. මේ විශේෂ සම්බන්ධය කියන්නේ කළමනාකරුවන් පුහුණු කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික සංග්‍රහවල ලිපි පළ වෙනවා. නිශ්චිත ගැටලුවල මුහුණ දීම සඳහා එම ලිපිවල තත්ත්වය තමයි මේ කියන්නේ. ව්‍යාපාරික ලිපි ගැන රාශියක් පළ කරනවා. මොනවාද සංග්‍රහවල තියෙනවා ලිපි පළ කරලා. හරි මේ කළමනාකරුවන් පුහුණු කිරීම සම්බන්ධයෙන් ලිපි පළ කරලා තියෙනවා. ඒ ලිපි ගැන ඊගාට විස්තර කරන නිශ්චිත ගැටලුවල මුහුණ දීම සඳහා සූත්‍ර වලින් පටන්ගෙන කළමනාකර දර්ශනයේ සාමාන්‍ය කාර්යයක් දක්වා එම ලිපි ලියවි ඇත. මේ කියන්නේ ලිපි ගැනමයි අපිට ඒක අදාළ කරගන්න බැහැ. බොහෝ දුරටම මෙහිදී අවධානය දක්වා ඇත්තේ ශේෂයන් දෙකකින් එකකට හෝ ශේෂයන් දෙකකට. ඒ ලිපි ගැනමයි යලි යලි කියන්නේ. හරිද? එනම් කියවීම සම්මන්ත්‍රණ වැඩමුළු ආදීන් අපේ ධර්මයක් ලබා ගැනීම සම්මතෙන්ට එකක් ගැන කියලා අනික කරුණු පටන් ගන්නවා මෙන්න මෙතන ඉඳලා. මොනතෙන් එතන ඉඳන් ඊළඟ කරුණු පටන් ගන්න මේ විදිහට මේක කතා කරනවා. එතකොට මේ කළමනාකරුවන් වශයෙන් දිනු කරනකොට පසුගිය වර්ෂ කීපය තුළ කියනවා. එතකොට පසුගිය සමය තුළ කියලා ගන්න පුළුවන් උඩ මෙන්න මේ කළමනාකරුවන් වශයෙන් දිනු කිරීමෙහිලා මොකද වෙලා තියෙන්නේ? වැඩි උනන්දුවක් දැන් මේ අවධානය මතුවේට කියන්නේ මම මේක එතනට ගන්නවා. අවධානය මතුවේ ඇත. කෙමෙන් වැඩ කියන්නේ ක්‍රමිකව ඇතිවනේ කළමනාකරුවන් පුහුණු කිරීමට මම හදන වාක්‍ය පුහුණු කිරීමට කෙමෙන් වැඩෙන අවධානයක් කියන්නේ ප්‍රමාණිකූලව වර්ධනය වෙන මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? කෙමෙන් වැඩෙන අවධානය කළමනාකරුවන් පුහුණු කිරීම ප්‍රමාණිකූලව වර්ධනය වෙන නැත්නම් උනන්දුවක් ඇති විය හැකිද කියලා ගමු. ප්‍රමාණිකූලව උනන්දුවක් ඇති විය හැකිද? මොන පළවෙනි එක? ඒ පිළිබඳව ලිපි පළ කර ඇත. ව්‍යාපාරික සංග්‍රහවලනේ මේ පිළිබඳව ව්‍යාපාරික සංග්‍රහවල ඒ පිළිබඳව ලිපි පළ කර ඇත. ඔන්න කියන කාරණාව කළමනාකරුවන් පුහුණු කිරීමට ප්‍රමාණිකූල උනන්දුවක් ඇති වී ඇත. ව්‍යාපාරික සංග්‍රහවල ඒ පිළිබඳව ලිපි පළ කර ඇත. එච්චරයි කියන්නේ. අර ලිපි ගැන තමයි ඉතුරු ටික ඔක්කොම කියන්නේ. මේ ටික ඔක්කොම කියන්නේ. සංකීර්ණත්වයේ සිට සරලත්වයට දක්වානේ නිශ්චිත ගැටලු මොහොතේ සඳහා සරලත්වයේ සිට සංකීර්ණත්වයේ සඳහා දක්වා ලිපි පළ කර ඇත. සංග්‍රහවල ඒ පිළිබඳව මෙන්න මේකට ගන්නකො හරවත් කියන හරවත්. මෙන්න මේ ටික එකතු කරලා ඔක්කොම හරවත් කියලා වචනයක් දාලා ගන්න. දැන් පුළුවන් හදන්න. දැන් දෙන්න උත්තර මත. දැන් උත්තර. කරුණාකරුවන් දිනු කිරීමට ව්‍යාපාරික සංග්‍රහ මූලාශ්‍ර සැපයුද ඉදිරි අපේ කිරීමක් අධ්‍යයනය වැඩගත් වූ මේක උත්තරයක්. ඉංග්‍රීසි කියන තමයි ගැටලුව.
ව්‍යාපාරික සංග්‍රහ මූලාශ්‍ර සැපයුවද එහි අතිරේක තම ප්‍රශ්න කරගන්න. අතිරේක ක්‍රියාකාරකම් හා අන්තිම එක. මේ කෙනෙක් උත්තරය තව එකක් තියෙනවා. එකක් ගන්නවා. මේ වචනේ වැරදි. ව්‍යාපාරික ලිපි නෙවෙයි. ව්‍යාපාරික සංග්‍රහවල ලිපි කියලා තියෙනවා. නේ? ව්‍යාපාරික ලිපි නෙවෙයි. අර්ථ විගණනය කරනවා. සංග්‍රහවල දාන්න ඕනේ නැත්නම් මෙන්න මේ කියන්නේ මොකද්ද? මේ පළවෙනි උත්තරේ මට කවුද? කසුනේ. මේ ඔයාගේ මේ අන්තිම හරියට ඔයා පොඩි ගැටලුවක් ඇති කර ගන්නවා. නැත්තම් මේ මෙහාටම මාරි කරුණා කරන දෙවි කියුනේ ව්‍යාපාරික සංග්‍රහ මූලාශ්‍ර සැපයුවද කියන දේ පස්සේ වෙනස් කරනවා. මේ කියන එක තේරුම් ගන්න ව්‍යාපාරික සංග්‍රහ ලිපි රාශියක් පළ කරන්නේ. නිශ්චිත ගැටලුවකට මුහුණ දීම සඳහා වූ සූත්‍ර වලින් පටන්ගෙන කළමනාකරන දර්ශනය පිළිබඳ සාමාන්‍ය සාකච්ඡා දක්වා එම ලිපි ලියවී ඇත. බොහෝ දුරට මෙහිදී අවධාරණය දක්වා ඇත්තේ ශේෂයන් දෙකකින් එකකට හෝ ශේෂයන් දෙකකට. මේ ඊගාවේ මේ කතා කරන්නේ ශේෂයන් දෙක. ඊවීම සම්මන්ත්‍රණ වැඩෙනවා මෙන්න මෙතෙන් දෙකම කතා කරන්නේ මේ ව්‍යාපාරික ලිපි ලියලා තියෙන ශේෂ දෙක මිසක මෙහෙම එකක් කියවෙන්නේ නැහැ. එහිදී අතිරේක ක්‍රියාකාරකම් හා අත්දැකීම් මොනවද කියලා කතාවක් කියවෙන්නේ. මට ආයතන දාගෙන බලනකොට ඒක කලින් වැටුණා කියලා. ඒකවලුනේ කරුණාකරන පොමුදුනේ සිල්පොරන සම්බන්ධ ප්‍රතිවිධානය තුළ ව්‍යාපාරික සංග්‍රහ කියවිය. සංග්‍රහවල ලිපි ලියවි. සංග්‍රහ නෙවෙයි. සංග්‍රහවල ලිපි ලියවි ඇත කියලා ගන්න. නැත්නම් ලිපි පළ කර ඇත. එහෙනම් ගන්න. මේකම අදහස් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. හරිද? මේකෙදි මේ අන්තිම ටික හදන්න ඕන. අතිරේක ක්‍රියාකාරකම් අධ්‍යයන වැදගත් වෙනවා කියන එක. මේකෙන් මෙහෙම එකක් කියන්නේ නැහැ මේ පුද්ගල මෙහෙවීම සඳහා වුණ යම් ශිල්ප ක්‍රම හැදෑරීම කියන එක. මෙන්න මේවා මේ දෙකේ මේ ලිපි වල පළවෙනි අදහස කියන්නේ නිශ්චිත ගැටලුවට මුහුණ දීම එක. මෙන්න මේ දෙකකින් එකකට හෝ ශේෂ දෙකකට. දක්වා ඇත්තේ ශේෂ දෙකකට හෝ එකකට කියලා මෙතන කියනවා. ඒ ශේෂ දෙක ගැන තමයි මේ කතා කරන්නේ. මේක තුල කියවෙන්නේ නැහැ කොහෙවත්. අර මේවා තියෙන්න ඕන කියලා එකක්. අතිරේක ක්‍රියාකාරකම් හා අධ්‍යයනයේ වැදගත් වෙන කතාව මේක කියන්නේ. මේක කියන්නේ මේ ලිපි වල තියෙනවා කියන්නේ. ලිපි වල තියෙන දේවල් ගැන විතරයි මේක කතා කරන්නේ. මෙන්න මෙතන එහා පැත්තට හදන්න ඕන. මේ මෙතන එහා පැත්ත සකස් කරන්නේ උත්තර. ඒක හරි. මේක හරි. මේක ගැලුවක් නැහැ. මම මේ විදිහට හැදුවට පස්සේ මේක කරන්නේ නැහැ. කොහොම කිරීමේ ශිල්ප ක්‍රම හරහා කළමනාකරන සම්බන්ධව පණයක් කරන්න. පසුගිය සමය තුල කියන මුදලයන් යොදාන්න ඇතුළ තුල නේද ඇතුළත් කියන හැම තැනකම මේ දෙන මුද්‍රජලා යනවා. ව්‍යාපාරික සංග්‍රහව ලිපි ලියවි ඇත නැත්නම් ලිපි පළ වී ඇත කියලා කියනවා. ඒක හොඳයි නේද? ලිපි පළ වී ඇත. නැත්නම් පළ කර ඇත. කළමනාකරන පුහුණු කිරීමේ ශිල්ප ක්‍රම සම්බන්ධව පසුගිය සමය තුල ව්‍යාපාරික සංග්‍රහවල ලිපි කියනවා දාන්න. නැත්නම් බෑ. ලිපි ලියවි ඇත. Google input එකේ type කරද්දී sir spelling වරදිනවා. ඔව් එහෙම ඇති. මේක ඔයාලා ටයිප් කරපු වචන වල තියෙනවා. හරි ඒක නිසා මතක තියාගන්න ඔය විදිහට ගන්න. කළමනාකරන පුහුණු කිරීමේ ශිල්ප ක්‍රම සම්බන්ධව පසුගිය සමය තුල ව්‍යාපාරික සංග්‍රහවල ලිපි ලියවිලා තියෙනවා. මෙන්න මේ විදිහට ගන්න. සංග්‍රහවල නැත්නම් සංග්‍රහ තුල වල දාන්න. තුල දාපුවම වචන දෙයක් වෙනවා. සංග්‍රහවල ලිපි ලියවි ඇත. ඔච්චරයි. මේ විදිහට ගන්න පුළුවන් ඔබට.
මොනවද ගැටලු තියෙනවද? උත්තර තියෙනවද? හොඳයි අපි එහෙනම් ඒකේ ඊළඟ කරුණට යමු. නිශ්චිත ගැටලු වලට මුහුණ දීම සඳහා වූ සූත්‍ර වලින්. මොනවාද මේවා? නිශ්චිත ගැටලු වලට මුහුණ දීම සඳහා වූ සූත්‍ර වලින්. දෙවන උත්තරම නිශ්චිත ගැටලු වලට මුහුණ දීම සඳහා වූ සූත්‍ර වලින්. නිශ්චිත ගැටලු කියන්නේ ගත වූ උද්ගත වේ යයි උපකල්පනය කර ඒ වෙනුවෙන් ඒ වෙත නැත්නම් ඒ වෙත මුහුණ දීම සඳහා පෙර සැලසුම් කළ නිශ්චිත ක්‍රමවේදය තමයි සූත්‍ර කියන්නේ. ක්‍රමවේද වලින් නිශ්චිත ක්‍රමවේද වලින් හඳුනාගත් ප්‍රශ්න निराකරණය කර ගැනීමට නිශ්චිත පියවර වලින් යුක්ත වූ විෂය මූලික ශාස්ත්‍රීය විසඳුම් එකම ගැටලු වලට විෂය මූලික ශාස්ත්‍රීය විසඳුම් ශාස්ත්‍රීය විසඳුම් දෙකේ පෙර උද්ගත වූහා උද්ගත වේයයි උපකල්පනය කර ඒ වෙත මුහුණ දීම සඳහා පෙර සැලසුම් කළ නිශ්චිත ක්‍රමවේද වලින්. මේවා තමයි මේ කියන්නේ නිශ්චිත ගැටලු වලට මුහුණ දීම සඳහා පෙර උද්ගත වූ ඒවා හෝ උද්ගත වේයයි උපකල්පනය කර ඒ වෙත මුහුණ දීම සඳහා පෙර සැලසුම් කළ නිශ්චිත ක්‍රමවේද වලින්. මෙන්න මේ තමයි ගැටලු වලට විශේෂ මූලික ශාස්ත්‍රීය විසඳුම්. අර වගේ උත්තරයකට එන්න මේ වගේ දෙන්න. පෙර උද්ගත වූ හා උද්ගත වේයයි උපකල්පනය කර ඒ වෙත මුහුණ දීම සඳහා පෙර සැලසුම් කළ නිශ්චිත ක්‍රමවේද වලින්. මේ සූත්‍ර කියන්නේ කලින් මේවට නියමිතයන් ගොඩ නගලා තියෙනවා. මෙහෙම වුණොත් මෙහෙමයි. මෙහෙම වුණොත් මෙහෙමයි. මොකද මේ ගැටලු කලින් උද්ගත වෙලා තියෙනවා. ඒ ගැටලු වල විසඳුම් තමයි මේ නිශ්චිත ක්‍රමවේද කියලා දෙන්නේ. සූත්‍ර කියන්නේ ඒවා. නිශ්චිත ගැටලු. ඒ කියන්නේ පෙර උද්ගත වූහා උද්ගත වේය උපකල්පනය කරනවා. අපි යම්කිසි කාර්යයක් කරනකොට අපිට මෙන්න මේ වගේ ගැටලු ඇතර මේ කල්පනා කරන ක්‍රමවේද ගැන යා කතා කරන්නේ ඒකයි. අපිට මෙහෙම වෙන්න පුළුවන් කියලා අපි උපකල්පනය කරනවා. ආන්ගේ උපකල්පනය කරන ගැටලු තමයි මේවට තමයි නිශ්චිත ගැටලු කියන්නේ. මේවා මේ කලින් වෙනවා මෙහෙම වෙනවා. දැන් අපි කල්පනා කරන න්‍යාය නිගර ගන්නකොට කතා කරනවානේ එහෙම කොටස් ටිකක් නේද? අපි හඳුනා ගන්නවා මොනවද පුද්ගලයන් තුළ තියෙන ශක්තියින් හඳුනා ගන්න, දුර්වලතා හඳුනා ගන්න. ඒ වෙනුවෙන් මේ ශක්තියින් තුලින් ඇති වෙන ප්‍රතිලාභ වගේම දුර්වලතා තුලින් ඇති වෙන ගැටලු හඳුනා ගන්න. ඒ ගැටලු තමයි මේ කතා කරන්නේ නිශ්චිත ගැටලු කියන්නේ. පුද්ගලයන් තුළ පවතින දුර්වලතා වලින් ගැටලු ඇති වෙනවා. ඒ ඇති වෙන ගැටලු තමයි මේ නිශ්චිත ගැටලු කියන්නේ. ඒව ඇති වුණාම ඒවට මෙන්න මේ ක්‍රමවේද යොදන්න ඕන කියලා ලිපිවල පළ කරලා තියෙනවා. ඒකයි මෙයාලා මේ කතා කරන්නේ උඩ කතා කරපු කාරණා අපිට මේ ලිපි කතා මොනවද ගන්න බෑ මෙතෙන්ට. මෙන්න මේකෙන් කියන අදහස පමණක් අපිට ගන්න පුළුවන්. හරිද? ඊළඟට යමුද ඒකේ ප්‍රශ්න තියෙනවද? ඊළඟට යමු.
මනාව සැකසුණු යතුරු ලියන සංචිතයකින් හැකිතාක් දුරට සම වේගයකින් වැඩ රාජකාරී කිරීමට ඉෂ්ටවන පරිදි කටයුතු කිරීමට උත්සාහ කළ යුතුයි. මේ ඔබට වැටහෙන්නේ මේ ඡේද මේ හතරෙන් ඡේද අපි කතා කරන්න තුනයි ලැබුණා. මේ ඡේදවල මේ ටිකක් අර ඍජු ප්‍රකාශන නැහැ. මේ එකකවත් නැහැ. ඍජු ප්‍රකාශන නැහැ. ඔක්කොම වක්‍ර ප්‍රකාශන තියෙන්නේ. වක්‍රෝක්තිය තියෙන්නේ. මුලින් කියනවා මෙහෙම එකක් ගැන. කියලා මැද තව මහා ලොකු විස්තරයක් කියලා අගදී තමයි ආයි ඊගාව කරුණට එන්නේ. එහෙම එකක් මේ ඡේද හතරෙම අපි දැක්කා. මොකද මේක ලිමිටඩ් එකක් නිසා වෙන්නට ඇත්ත සමහරවිට. මේ ඒ කලමනාකරණය මේ වගේ මේ ප්‍රායෝගිකව තියෙන තත්ත්වයන් මේ දාලා තියෙන්නේ. ඒ නිසා වෙන්නට ඇති. මේකේ සාරාංශයත් එහෙම එකක්. ටිකක් බැලුවම එහෙම එකක් වගේ තේනවා සාරාංශයත් මේ සම්බන්ධීකරණ ගැටලු පිළිබඳව තමයි ඒගොල්ලෝ ඒකේ කතා කරලා තියෙන්නේ. අර අන්තිම ඡේද හතර නම් එක එක පැතිවල තිබිච්ච ඒවා. ඒ වගේ මේ අර යම් අපි විවිධ ආකාරයකට ලියලා ගියාම අපිට මොකාවත් ප්‍රශ්නයක් නැහැ. ඒකයි ඒකේ වැදගත්කම. දැන් මේක මම ටිකක් පරණ ප්‍රශ්න පත්‍රයක් නම් මේක 86 87 නේ. සෑහෙන කාලයක් ඔයාලා ඉපදිලත් නැහැ 86 ඉන්නවා. නේද? මේ ඉපදලා ඉන්න බෑනේ අලිමිට ලියන අය තමයි ඉපදලා හිටියනවා. ඕක ලියන අය කොහොමද ඉපදලා ඉන්න බෑනේ කාලෙදී. කෙසේ වුණත් මේක ඔබේ ප්‍රශ්න පත්‍ර ආකෘතිය. මේක ප්‍රශ්න පත්‍ර ආකෘතිය. හරි එහෙනම් බලමු මේක කියන්නේ මොකද්ද කියලා. මනාව සැකසුණු යතුරු ලියන සංචිතයකින් හැකිතාක් දුරට සම වේගයකින් වැඩ රාජකාරී කිරීමට ඉෂ්ටවන පරිදි කටයුතු කිරීමට උත්සාහ කළ යුතුයි. මේ කියන්නේ යතුරු ලියන සංචිතයකින් උපරිම ප්‍රයෝජන ගන්න ඕන කියන. ඒ වගේම එක වේලාවකට තම උසස් නිලධාරීන්ට දීර්ඝ ප්‍රමාදයන් ඇති කරන පරිදි කිසිලේ නොහැකි තරම් බලද්ද තවත් වේලාවක ඉතාමත් අඩු වැඩ ප්‍රමාණයක්ද යතුරු ලියන්නට හැකි වන පරිදි වැඩ රාශියක් තිබෙන වේලාවල් වල ප්‍රමුඛතා ඇගීමට උත්සාහයක් දැරීමේ අවශ්‍යතාවයට ඇත. මේ කියන්නේ යතුරු ලියන සංචිතයන් වල ඇති වෙන ගැටලු ගැන එයා කතා කරන්නේ. ඉතින් තමයි ඒවා තිබුණේ දැන් එහෙම අපේ යුනිට් එකේ තියෙන්නේ පරිගණක ඒකක ඒවා දැන් තියෙන්නේ නේද? අපි ඉතින් තමයි ඔය යතුරු ලියන සංචිත තිබුණේ. දැන් ඒ වෙනුවට වෙනම දීලා ඉන්නවනේ කොටසක් නේද? ඒකට ඒවා. ඉතින් දැන් අතීතේ නම් එක ලියුම හතර වතාවක් ටයිප් කරන්න උනොත් ෆොටෝකෝපි යන්ත්‍රයක් නොතිබුණොත් හතර වතාවම ටයිප් කරලා ගන්න වෙනවා. නේද? ඒකට ඒක කාර්ය බොහොම දුෂ්කරයි. ෆොටෝකෝපි යන්ත්‍රයක් තියෙනවා නම් පුළුවන් ඡායාරූප යන්ත්‍රයක්. ඉතින් ගොඩක් ඒක තිබුණේ නැහැ. ඒ නිසා තනියම එක ලිපිය හතර වතාවක් වුණා හතර වතාවම ටයිප් කරන්න තිබුණා. ඒක තමයි ඒක දුෂ්කරතාවය. ඒ පිළිවෙල මේ කතා කරන්නේ ඒ මගින් එක වේලාවකට තම උසස් නිලධාරීන්ට දීර්ඝ ප්‍රමාදයන් ඇති කෙරෙන පරිදි ඉසිලිය නොහැකි තරම් බරක්ද තවත් වේලාවකට ඉතාමත්ම මම නැතනෝනේ අඩු වැඩ ප්‍රමාණයක්ද යතුරු ලිවීමට හැකි වන පරිදි වැඩ රාශියක් තිබෙන වේලාවල ප්‍රමුඛතා ඇගීමට උත්සාහයක් දැරීමේ අවශ්‍යතාවක් ඇත. යතුරු ලියන සංචිතය උපයෝගී කරගන්නා පුද්ගලයන් මේ කාර්යය ඉටු කිරීම දුෂ්කර එකක් කර ගන්නවා ඇත. මේ කාර්යය දැන් කපන්න ඉටු කිරීම දුෂ්කර එකක් කර ගන්නවා ඇත. විශාල වැඩ කොටසක් ළඟම ඇතැයි යතුරු ලියන සංචිතයට කල් ඇතිව දැනුම් දීමට තරම් දූරදර්ශී වන අය ඇත්තේ ස්වල්පද. මනාව සැකසුණු යතුරු ලියන සංචිතයකින් මෙන්න මෙහෙම කරන්න උත්සාහ කරන්න ඕනේ කියලා කියනවා. කොහොම කරන්නද? උපරිම ප්‍රයෝජන ගන්න ඕන. සම වේගයකින් රාජකාරී කිරීමට හැකි වන පරිදි මේක කරන්න ඕන. දැන් මෙන්න මෙහෙම වෙනවානේ එක වේලාවකට තම උසස් නිලධාරීන්ට දීර්ඝ ප්‍රමාදයන් ඇති කරන පරිදි උසස් නිලධාරීන්ගේ ලිපිනේ ටයිප් කරන්නේ නේද? ඒගොල්ලෝ සකසන්නේ ඒකෙදි දීර්ඝ ප්‍රමාදයන් ඇති වෙනවලු හේතුව තමයි මහා වැඩ කන්දක් එක වෙලාවෙ දෙනවා. දුන්නාම හම්බ වෙන්නේ නැහැ අර ලිපි ටික. අනික එක තමයි වැඩ රාශියක් තිබෙන වේලාවල ප්‍රමුඛතාවය ගන්න ඕනේ. මොකද්ද මූලිකව කරන්න ඕනේ? දැන් අපි හිතමුකෝ අධ්‍යක්ෂ නැත්නම් අංශ 4කින් ලිපි ටයිප් කරන්න දීලා තියෙනවා යතුරු ලියන අංශයක් සඳහා. අංශ 4කින්. ඒකෙදි මේගොල්ලෝ කියන ප්‍රමුඛතාවය ගන්න. වැදගත් මේක මොකද්ද කියලා හොයලා ඒක ඉවර කරනවා නම් මේගොල්ලන්ට ලැබෙන මේ ගැටලුව අඩු වෙනවා. ඒක මෙන්න මෙහෙම කියලා මේගොල්ලන් පෙර සැලසුම් කරන්න කියලා කියනවා. විශාල වැඩ කොටසක් ළඟම ඇත යතුරු ලියන සංචිතයේ කල්ැතිව දෙන දේ තරම් දූරදර්ශී වන අයත්තේ ස්වල්ප. ඒ කියන්නේ මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලානේ මේ කියන්නේ. දූරදර්ශීව නම් මොකද කරන්න ඕනේ? යතුරු ලියන සංචිත වලින් උපරිම ප්‍රයෝජන ගන්න නම් ඒක මොකද වෙන්නේ? නැත්තම් යතුරු ලියන සංචිතයකින් උපරිම ප්‍රයෝජන ගැනීම කියන වචනේ අයින් කරමුකෝ අපි. යතුරු ලියන සංචිතයකින්
අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට නම් මොකද කරන්න කියන්නේ? ප්‍රමුඛතා ඇගීම මෙන්ම කොහොමද මොකක්ද? ප්‍රමුඛතා ඇගීම මෙන්ම ඉදිරි වැඩ කටයුතු පිළිබඳව ඔවුන් දැනුම්වත් කළ යුතුය. මොකද මේ කියන්නේ? මොනවාද තමයි මේගොල්ලන්ගේ මූලික අදහස. යතුරු ලියන උත්තර දෙනවා. උත්තර දෙන්න මත සංස්කෘතයකින් උපරිම ප්‍රයෝජන නෑ. උපරිම ප්‍රයෝජනයේ වචන අයින් කරමු කියලා අපි. සංස්කෘතයකින් මන නිසි ඵල ලැබීමට කියනවා. නිසි ඵල ලැබීමට නම් ප්‍රමුඛතා කාර්ය සංවිධානය මෙන්ම ධර්මකත් ඉදිරි වැඩ කටයුතු පිළිබඳව ඔවුන් දැනුවත් කළ යුතුයි. යතුරු ලියන සංචිතයෙන් මම ගන්නවා උත්තර. යතුරු ලියන සංචිතයකින් නිසි ඵල ලැබීමට නම් ප්‍රමුඛතා කාර්ය සංවිධානය මෙන්ම ඉදිරි වැඩ කටයුතු පිළිබඳව ඔවුන් දැනුම්වත් කළ යුතුයි. දැනුවත් නෙමෙයි වචනේ දැනුම්වත්. මොකද වචන මොකද්ද? දැනුම්වත්. දැනුම්වත් භාවය. දැනුවත් කියන වචනේ වැරදි. දැනුම්වත්. හරි? නිසි ඵල ලැබීමට නම් ප්‍රමුඛතාකාරී සංවිධානය මෙන්ම ඉදිරි වැඩ කටයුතු පිළිබඳව ඔවුන් දැනුම්වත් කළ යුතුයි. දැනුම්වත් කිරීමෙන් මම හදන්නකොට නිසි ඵල ලැබීමට හා ප්‍රමාදයන් වළක්වා ගැනීම. මොකක්ද කියනවා? ප්‍රමුඛතා කාර්ය සංවිධානයේ ඉදිරි වැඩ කරන ඔවුන් දැනුවත් කිරීමද කළ යුතුයි. මොනවායි උත්තරේ මගේ වල උත්තර දෙකක් වෙනවා ගන්න. කාර්යක්ෂම රාජකාරී සඳහා යතුරු ලියන සංකීර්ණයක් බෙදා ගැනීම දැනුම් බලය. මේ උත්තර ගන්න කාර්යක්ෂම රාජකාරී සඳහා යතුරු ලියන සංකීර්ණයක් බෙදා ගැනීමේදී කාර්ය බහුල අවස්ථාවලදී ප්‍රමුඛතා ලැයිස්තුවක් හා කාර්ය මණ්ඩල දැනුවත් කිරීමක් අත්‍යවශ්‍යයි. මේ මෙතන පොඩි කාර්යවලදී කියලා එදිනෙක පොඩ්ඩක් අයින් කරමුකෝ. කාර්යක්ෂම රාජකාරී සඳහා යතුරු ලියන සංකීර්ණයක් යොදා ගැනීමේදී භාවිතයේදී කියලා දාන්නකො. භාවිතයේදී කාර්ය බහුල අවස්ථා වලදී ප්‍රමුඛතා ලැයිස්තුවක් හා කාර්ය මණ්ඩල දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. සමානයි. වචන ගණන් ගන්නකො 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 ගණන් 20යි අම්මෝ වචන ගණන් දෙන්න. මේක බලමු. මේක තේරෙයි. 1 2 3 4 5 6 7 8 10 11 12 වැඩි. 13 14 15 16 17 18 වැඩි වෙනවා. වචන ගණන් වහාම අඩු ගන්න. ඔව්. වචන ගණන් හරි වැරදි. වචන ගණන් වැරදි හොඳට වැරදි. මම මේ ගණන් ගන්නට පැත්තේ. යතුරු ලියන සංචිතයකින් නිසි ඵල ලැබීමට හා ප්‍රමාදයන් වළක්වා ගැනීම නම් ප්‍රමුඛතා ලැයිස්තුවක් මෙන්ම ඉදිරි වැඩ කටයුතු පිළිබඳව
අඩු කරන ඉදිරි කාර්ය ගැන දැනුම්වත් කළ යුතුයි. දැන් මගේ ගාන හරියට 1 2 3 4 5 6 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 තවත් වැඩි. 21 කියන්නේ තව අඩු කරලා 4 යතුරු ලියන සංචිතයකින් නිසි ඵල ලැබීමට. දෙකට කතා කරනවා මෙයාලා නේද? ප්‍රමාදයන් වළක්වා ගැනීම. මේ දෙකටම තනි පදයක් වයින් බලන්න. ඵලදායි කාර්යයට නේද? සංකීර්ණයකින් ඵලදායිතාව තමයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයි 10යි 12යි 13යි 14යි 15 16 දැන් හරි යතුරු ලියන සංචිතයකින් ඵලදායිතාවට හා කාර්යක්ෂමතාවට සංචිතයකින් ඵලදායිතාව හා කාර්යක්ෂමතාව සඳහා සංචිතයකින් කියන මම හදනවා සඳහා කියන දානවා යතුරු ලියන සංචිතයක ඵලදායිතාව කාර්යක්ෂමතාව සඳහා ප්‍රමුඛතා ලැයිස්තුවක් මෙන්ම ඉදිරි කාර්ය ගැන දැනුම්වත් කළ යුතුයි. එච්චරයි ගන්න පුළුවන් 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි. අන්තිම කට්ටියට තියෙන කවන්නේ. මේකත් ඒ වගේ හදන්න කාර්යක්ෂම රාජකාරී සඳහා යතුරු ලියන සංචිතයක් භාවිතයේදී කාර්යබහුල අවස්ථාවලදී මෙන්න මේ දෙක වෙනුවට තනි පදයක් විතර ගත්තොත් හරි. මේ වගේ එකට එන්නේ. යතුරු ලියන සංචිතයක ඵලදායිතාව හා කාර්යක්ෂමතාව සඳහා ඵලදායිතාවට ඵලදායිතාවට කියලා දාන්නට කාර්යක්ෂමතාව සඳහා ප්‍රමුඛතා ලැයිස්තුවක් මෙන්න ඉදිරි කාර්ය ගැන දැනුවත් කළ යුතුයි කියලා. මේක හදාන්න ටිකක් ලොකුයි නේද තේදී. ඒක වෙන්නේ නැති වෙන්නේ. කොහොමවත් ඔබ වචන 16000 ඉක්මවන්න බෑ. ඒ අවසානයේ තමයි කියන්නේ. එතන ඉහළ ගෙනියන්න එපා. ඒකට බෑ. උත්තර වැරදි. උත්තරේ. අදාළ ලකුණු ප්‍රමාණය හම්බෙන්නේ ඔබට වචන ගන්න සම්බන්ධයෙන් ගැටලු මතුවෙන නිසා. වචන 10 10 17. හරි. උපරිම තමයි 17 කියන්නේ 15කට සීමාවලියක් වුණා වඩාත් සුදුසුයි. නමුත් මේ වගේ බැරි බව කියනවා නේ. යතුරු ලියන සංකීර්ණයක ඵලදායිතාව කාර්යක්ෂමතාව. මේ වචන දෙකම අපිට අනිවාර්යෙන් ගන්න වෙනවා. ප්‍රමුඛතා ලැයිස්තුවක් මෙන්න ඉදිරි කාර්ය ගැන දැනුම්වත් කළ යුතුයි. ඔය විදිහට කියලා ගන්න ඒක හරියි. මෙන්න වැඩ රාශියක් තිබෙන වේලාවල් වල ප්‍රමුඛතාවය දෙන්නේ. වැඩ රාශියක් තිබෙන වේලාවල් වල ප්‍රමුඛතාවය දෙන්නට. මොකද කියන්නේ මේකෙදි? කාර්ය බහුල අවස්ථාවල එතන කියන්නේ කාර්ය බහුල අවස්ථාව කියන්නේ වැඩ රාශියක් තිබෙන වේලාවල් කියන්නේ. කාර්ය බහුල අවස්ථාවල වැඩගත් කාර්ය පිළිබඳව ප්‍රමුඛතාව දැක්වීම. කාර්ය බහුල අවස්ථාවල වැදගත්ම කියලා දාමු. වැදගත්ම කාර්ය පිළිබඳව ප්‍රමුඛතාව දැක්වීම. ප්‍රමුඛතාව කියන්නේ මූලිකත්වයේ දීම කියන්නේ මූලිකත්වයේ ලබා දීම කියන්නේ ඒකට වඩා හොඳයි. මූලිකත්වයේ දැක්වීම. ලබා දීම. මොන විදිහට ගන්න මේක වැඩ රාශියක් තිබෙන වේලාවක් කියන්නේ කාර්ය බහුල වේලාව බහුල අවස්ථාවල වැදගත්ම කාර්ය පිළිබඳව මූලිකත්වය. ඔබට යම් මේකේ කාර්ය බහුල අවස්ථාවල කියලා දුන්නොත් එහෙනම් ඔබට ලියන්න වෙනවා මේ වචනේ. වැඩ රාශියක් තිබෙන වේලාවල් කියලා. හරිද? මේ විවරණවල එහෙම එකක් වෙන බව මතක තියාගන්න. තනි පදයක් වෙනකොට වචන රාශියක් අපිට දුන්නොත් ඒක එහෙම යොදන්න වෙනවා. වචන රාශියක් වෙනකොට තනි වචනයක් දෙයක් දුන්නොත් ඒක අපිට වචන රාශිය විතර විස්තර කරගන්න. ඒකයි ඒකේ විදිය. විවරණ වලින් අපේක්ෂා කරන්නේ ඔබට මේ වචනේ වැටහෙනවද? ඔබ මේක තේරුම් ගන්නද මේ ලියන්නේ? නැත්තම් ඔහේ මේකම ලියලා දානවද කියන එක තමයි බලන්නේ ඔබ. මේ හැකියාවන් තමයි මම බලන්නේ. හරිනේ මේ ඡේද හතර තමයි අපි ලිව්වේ.
ඊගාවට එන්න බලන්න මේ අපේ සාරාංශයට. සාරාංශයෙන් එන්න බලන්න. සම්බන්ධීකරණයේ ගැටලු බොහොමයක් උද්ගත වන්නේ එකම මාතෘකාවෙන් යන්නේ. උද්ගත වන්නේ යම් පියවරක් ගැනීමට පළමු දන්වා සිටිය යුතු වෙනත් පුද්ගලයන්ට තමන්ගේ රාජකාරී කටයුතු වලින් ඇතිවන බලපෑම් ගැන පුද්ගලයන් නොදන්නා නිසායි. සම්බන්ධීකරණය ගැන කතා කරන්න යන්නේ. සම්බන්ධීකරණයේ අවශ්‍ය වන ශේෂයන් පිළිබඳ කල් ඇතිව බලා දැන ගැනීමට ක්‍රම සම්පාදනය වලින් උත්සාහ දරා නැතිනම් පැහැදිලිව කතා කරනකොට උත්සාහ දරා නැතිනම් නිවැරදිව එසේ කර නැතිනම් වෙනස් වීම ඇතිවන අවස්ථාවකදී මේ සිදුවෙන බොහෝ සෙයින් ඉඩ ඇත. මොකද මේ කියන්නේ? මේ ගැටලු සම්බන්ධීකරණයේ ගැටලු. ඒක තමයි මේ කියන්නේ. සම්බන්ධීකරණයේ ගැටලු ඇති වෙනවා. ඒක ගැනයි මේ කතා කරන්නේ. ක්‍රම සම්පාදනයේ මගින් ඒ කියන්නේ නිවැරදි සැලසුම් සකස් කරලා නැතුව තිබුණු සම්බන්ධීකරණයේ ගැටලු මතුවෙනවලු බොහෝ අවස්ථාවල. හරිද? ක්‍රම සම්පාදනයේදී ඒ දෙපාර්තමේන්තුව අංශ තමන්ගේ රාජකාරී කටයුතු එකිනෙකට ගැලපෙන පරිදි මෙහෙවීමට නම් අවශ්‍ය තොරතුරු කුමක් යුතුද යන්න පමණක් නොව නිසි අවස්ථාවද බැලීම එනම් තොරතුරු උමනාවන්නේ කුමන වේලාවකද යන්න සලකා බැලීම අවශ්‍ය වේ. උදාහරණයක් ගත් කල අලුත් නිෂ්පාදිතය ගැන අලෙවි අංශය දැනගත යුත්තේ කුමක්ද? ඒ අලෙවිය සඵල ලෙස සැලසුම් කිරීමට නම් එසේ දැනගත යුතු වන්නේ කුමන අවස්ථාවේදීද? වාර්තාකරුවන්ට නිවැරදි තොරතුරු සංවිධානය අතින් බලන කල නිවැරදි තොරතුරු ලබා ගැනීමත් ඒ නිසි වේලාවට ලබා ගැනීමත් සහතික කිරීම වස් මහජන සම්බන්ධතා නිලධාරීහු මහත් වෙහෙසක් දරති. පුවත්පත් නිවේදනයක් වනාහි තොරතුරු නිකුත් කිරීමේදී සම්බන්ධීකරණයක් ඇති කිරීමට ගන්න උත්සාහයක සරල උපක්‍රමයක්. අංශ ගණනාවක් ගැන විස්තර කියන්නේ නැහැ. සම්බන්ධීකරණයේ අවශ්‍යතාව මෙන්ම එහි ගැටලුද අඩු කිරීමට වනා සංවිධානයක් උපකාරී විය හැකිය. සම්බන්ධීකරණයේ කියලා දන්නේ සම්බන්ධීකරණයේ ඊය අවශ්‍යතාව මෙන්ම එහි ගැටලුද අඩු කිරීමට මනා සංවිධානයක් උපකාරී විය හැකිය. නමුත් එක සංවිධානයකට සුදුසු වන ක්‍රම තත්වය වෙනස් ලෙස පවතින තවත් සංවිධානයකට සුදුසු නොවන්නට පුළුවන්. සුළු පරිමාණයෙන් නිෂ්පාදනය කරන සමාගම් වලට අලෙවිය සංවර්ධනය හා නිෂ්පාදනය අතර එදිනෙදා සම්බන්ධතාවය තොග පරිමාණයේ නිෂ්පාදනයේ යෙදී සිටින සමාගම් වලට වඩා කිට්ටුවෙන් පවත්වාගෙන යාම අවශ්‍ය වේ. වේගවත් වෙනස් වීම වලට භාජනය වෙමින් පවතින සංවිධාන තුල සුළු වශයෙන් වෙනස් වීම වලට පමණක් මුහුණ දෙන සංවිධාන වලට වඩා සම්බන්ධීකරණ ගැටලු ඇතිවන්නේ. සාපේක්ෂව ස්ථාවර තත්ත්වයක් ඇති සංවිධානවල සම්බන්ධීකරණය අවශ්‍ය කොතැනද? ඒ ඇති කර ගැනීමට ගත යුතු පියවර මොනවාද යන්න ගැන දැනුමක් ඇත. සම්බන්ධීකරණ ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්නේ මේ ඡේදයේ පුරාම මේ ඡේද තුන පුරාම කතා කරන්නේ සම්බන්ධීකරණ ගැටලු හා ඒ වයින් ඇතිවන අනිතු ඵල තමයි මේ කතා කරන්නේ. බලන්නකො. මෙතනකට තමයි ටික අපි එන් කරමු බලන්න. සම්බන්ධීකරණයේ ගැටලු බොහොමයක් උද්ගත වන්නේ යම් පියවරක් ගැනීමට කලින් දන්වා සිටින වෙනස් පුද්ගලයන් තමන්ගේ රාජකාරී කටයුතු වලින් ඇතිවන බලපෑම් ගැන පුද්ගලයන් නොදන්නා නිසා. ඒ කියන්නේ සංවර්ධනයේ ගැටලු මතුවන්නේ නොදැනුවත් කමින්. ඔන්න අපි පළවෙනි අදහස මේකෙන් ගන්නවා මේක මෙහෙම එකක් මේ කියන්නේ කියලා. මොකද මේ කියන්නේ සම්බන්ධීකරණයේ ගැටලු මතුවන්නේ පුද්ගල නොදැනුවත් භාවයේ හේතුවෙන්. මම එහෙම ලියනවා සම්බන්ධීකරණයේ ගැටලු වන්නේ පුද්ගල නොදැනුවත් භාවයේ මගින්. මම මේ දැනට මට ගන්න පුළුවන් දේ ගන්න මේක අපි පසුව හදනකොට දන්නනේ. සම්බන්ධීකරණයේ අවශ්‍ය වන ශේෂයන් පිළිබඳ කල් ඇතිව බලා දැන ගැනීමට ක්‍රම සම්පාදනයේ මගින් උත්සාහයක් දරන්නේ නැතිනම් නිවැරදි එසේ කර නැතිනම් වෙනස් වීම ඇතිවන අවස්ථාවලදී මේ සිදුවීම බොහෝ සෙයින් ඉඩ ඇත. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මොකද්ද මේ? මොකද කරන්න ඕන? සම්බන්ධීකරණ කාර්යයන්හි ගැටලු අවම කිරීමට ක්‍රම සම්පාදනය මට දැනට හැඟෙන අදහස ගන්න වැදගත්.
වැදගත්. මෙතෙන්ට ගන්න මේ ගත්තේ නේ. මෙතන ඉහා තව ගන්න ක්‍රම සම්පාදනයේදී ඒ දෙපාර්තමේන්තු හා අංශ තම තමන්ගේ රාජකාරී කටයුතු එකිනෙකට ගැලපෙන පරිදි මෙහෙයවීමට නම් අවශ්‍ය වන්නේ තොරතුරු කුමක්ද යන පමණක් නොව නිසි අවස්ථාවක් බැලීම. එනම් තොරතුරු උමනාවන්නේ කුමන වේලාවකද යන සලකා බැලීම අවශ්‍යයි. අපිට ඕනේ මේ ක්‍රම සම්පාදනය ගැනම ඒගොල්ලෝ යලි යලි කතා කරන්නේ. ඒක අවශ්‍ය නැහැ අපිට. උදාහරණ ගත කල ඒකත් ඕනේ නේ ටික. අලුත් නිෂ්පාදිතය ගැන අලගිය අංශය දැනගත යුත්තේ කුමක්ද? එහි අලගිය සඵල ලෙස සැලසුම් කිරීමට නම් එසේ දැනගත යුතු වන්නේ කුමන අවස්ථාවකද? වාර්තාකරුවන්ට නිවැරදි තොරතුරු සංවිධානයකින් බඳන කල නිවැරදි තොරතුරු ලබා ගැනීම, ඒ නිසි වේලාවට ලබා ගැනීම සාධක කිරීමවත් මහජන සම්බන්ධතා නිලධාරීහු වෙහෙසක් දරති. ඒකදී අපිට යම් වැදගත් කාරණාවක් තියෙනවා. මෙන්න මහජන සම්බන්ධතා නිලධාරීන් සම්බන්ධයෙන් එන කරුණ වාර්තාකරුවන්ට. මේක අපිට වැදගත් තොරතුරක් ලෙස අපි ගන්නවා. ඒකේදී අපි ගන්න මෙච්චරයි. ඒකේදී ගන්න තියෙන්නේ අපිට මෙතෙන්දී මොකද මේ දෙන්නේ වාර්තාකරන තොරතුරු කියන්නේ? ක්‍රම සම්පාදනයේදී මේ දෙපාර්තමේන්තු අංශ සමාජික රාජකාරියට එකිනෙක ගැලපෙන පරිදි මෙහෙයවීමට නම් මෙන්න මේකේදී අපිට එක කරුණක් ගන්න වෙනවා හැබැයි. ඒ තමයි ක්‍රම සම්පාදනයේදී නැත්නම් සම්බන්ධීකරණයේදී මේක මම උඩේකින් ගන්න එක ක්‍රම සම්පාදනයේදී අර සම්බන්ධීකරණය ඕන කියන එක. ක්‍රම සම්පාදනයේදී එක් අංශ අතර මන සම්බන්ධීකරණය හා සංනිවේදනය කියන වචනය දාගන්නවා අලුතෙන්. අවශ්‍ය නැත්නම් අපි අයින් කරමු. සංනිවේදනයේ වැදගත් වී. සංනිවේදනයේ වැදගත් වේ. එහිදී මහජන සම්බන්ධතා නිලධාරීන්ට වැඩි වගකීමක් පැවරේ. ඒතර අපි ගත්ත අන්තිම රටපාඩ වාක්‍යයේ මහජන සම්බන්ධතා නිලධාරීන් ගැන කතා කරනවා. වැඩි වගකීමක් ඇත. ඊගාවට එනකො මේගොල්ලෝ සරල පුවත්පත් නිවේදනයක් වනාහි තොරතුරු එකතු කිරීමේ සම්බන්ධීකරණයක් ඇති කිරීම ගන්න සරල උපක්‍රම. සම්බන්ධීකරණයේ අවශ්‍යතාව මෙන්න එහි ගැටලුද අඩු කිරීමට මනා සංවිධානයක් උපකාරී විය හැකියි. එකෙන් අපි ගන්නවා මේ කාරණාව. මේක එහෙමම ගමුකෝ. මොකද යාල කියන්නේ? සම්බන්ධීකරණයේ අවස්ථාව මෙන්න මේ ගැටලුද අඩු කිරීම මනා සංවිධානයක් උපකාරී වෙනවා කියලා කියනවා. නමුත් එක සංවිධානයක සුදුසු වන ක්‍රම තත්ත්ව වෙනස් ලෙස පවතින තවත් සංවිධානයක සුදුසු නොවන්නට පුළුවන්. ඒ කාරණාවත් අපි ගන්නවා මෙතෙන්දී. සම්බන්ධීකරණ අවශ්‍යතා හැම විටම පොදු නොවේ. පොදු නොවේ. මොන මම ඊගාවට ගත්තේ. සම්බන්ධීකරණ අවශ්‍යතා සෑම විටම පොදු නොවේ. ඒකනේ මේ කියන්නේ එහෙම වෙන්නේ නැහැ කියන්නේ ඒක. මම මේකම ගන්න නැතුව පොදු කරගන්නේ. සුළු පරිමාණයේ නිෂ්පාදනය කරන සමාගම් වලට අලවිය සංවර්ධනය හා නිෂ්පාදනය අතර එදිනෙදා සම්බන්ධතාවය තොග පරිමාණයේ නිෂ්පාදනයේ දිසින සමාගම් වලට වඩා කිට්ටුවෙන් පවත්වාගෙන යාම අවශ්‍යයි. මේකේ කාගේද වැඩිපුරම ඕනේ? වැඩිපුරම ඕනේ කාගේද? සුළු පරිමාණයේ නිෂ්පාදනය කරන සමාගම් වලට අලවිය සංවර්ධනය හා නිෂ්පාදිතය අතර එදිනෙදා සම්බන්ධතාවය. තොග පරිමාණයේ නිෂ්පාදනයේ දිසින සමාගම් වලට වඩා කිට්ටුවෙන් පවත්වාගෙන යාම අවශ්‍යයි. මේකෙදි කියන මෙන්න මේ කරුණු තුන අලවිය සංවර්ධනය නිෂ්පාදනය අතර සම්බන්ධතාවය. මොකද්ද මේකට කියන්නේ? අලවිය කියන අංශ තුනක්. සංවර්ධනය හා නිෂ්පාදනය අතර සම්බන්ධතාව පවතිනවා. කුඩා කියන බෑ එතන මොනවද කියන්නේ එතන? සුළු පරිමාණ නිෂ්පාදන
ආයතනවල බලන්න මේ තුනටම දෙන්න පුළුවන් තනි වචනයක් දෙන්නකො බලන්න. අලවිය සංවර්ධනය හා නිෂ්පාදනය අතර මොකක්ද මේකද ගන්න? අලවිය එකක් අනික එක සංවර්ධනය හා නිෂ්පාදනය. අතර එදිනෙදා සම්බන්ධතාවය තොග පරිමාණය විචිනය වෙන්නේ. ආයතනවල නිෂ්පාදන ධාරිතාවය කියලා නේද? නිෂ්පාදන ධාරිතාවය හා අලවිය. නිෂ්පාදන ධාරිතාවය හා අලවිය අලවිය සමව පවත්වාගත යුතුයි. සමව පවත්වාගත යුතුයි. එකෙන් ගැටලු අවම කරගන්න පුළුවන් කියලා කියනවා. වේගවත් වෙනස් වීම වලට භාජනයේ පාදන සංවිධාන තුළ සුළු වෙනස් වීම වලට පමණක් මුහුණ දෙන සංවිධාන වල සම්බන්ධීකරණ ගැටලු ඇතිවන්නේ. සාපේක්ෂව ස්ථාවර තත්ත්වයක් ඇති සංවිධාන වල සම්බන්ධීකරණය අවශ්‍ය කොතැනද ඒ ඇති කරගෙන කටයුතු පියවර මොනවද ගැන දැනුමක් ඇති. ඊට කියනවා ගැටලු ඇතිවන ස්ථානවලදී මෙතෙන්දී මේ කියන්නේ සුළු පරිමාණයේ නිෂ්පාදනය කරන සමාගම මෙතන අපි ගත්තා. වේගවත් වෙනස් වීම වලට භාජනයේ පාතින සංවිධාන තුළ සුළු වෙනස් වීම වලට පමණක් මුහුණ දෙන සංවිධාන වලට වඩා සම්බන්ධීකරණ ගැටලු ඇතිවන්නේ. ඒ අර අපි මේ උඩින් කතා කරපු සුළු පරිමාණ කර්මාන්තවල මේ කියන්නේ එහෙම ගැටලු ඇති වෙනවා කියලා. සාපේක්ෂව ස්ථාවර තත්ත්වයක් ඇති සංවිධාන වල සම්බන්ධීකරණය අවශ්‍ය කොතැනද ඒ ඇති කර ගැනීමට පියවර ගත ගැනීම ගැන දැනුමක් තියෙනවා. මේ වාක්‍ය මෙතෙන් කරා මේක හදමු පස්සේ. අතන වාක්‍ය වෙනම මේ ගත්තේ හදන්න පස්සේ. සාපේක්ෂව ස්ථාවර තත්ත්වයක් ඇති සංවිධාන වල සම්බන්ධීකරණය අවශ්‍ය කොතැනද ඒ ඇති කර ගැනීමට ගත යුතුයි. මම මේ වාක්‍ය ටික එකතු කරගෙන යනවා. බලන්න උදේ ඔය යකට ගන්න ඕනේ සමහර වාක්‍ය. මේ අන්තිම වාක්‍ය හදන්න ඕනදී නිකන් කියවලා බලන්නකෝ. සම්බන්ධීකරණයේ ගැටලු මතුවන්නේ පුද්ගල නොදැනුවත් භාවය මගින්. සම්බන්ධීකරණ කාර්යයන්හි ගැටලු අවම කිරීමට ක්‍රම සම්පාදනයේ වැදගත්ය. දැන් මේ දෙකම එකතු කරන්නකො. සම්බන්ධීකරණයේදී පුද්ගල නොදැනුවත් භාවය හේතුවෙන් ඇතිවන ගැටලු අවම කිරීමට ක්‍රම සම්පාදනයේ වැදගත්ය. සම්බන්ධීකරණයේ ගැටලුවක් වන්නේ පුද්ගල නොදැනුවත් භාවයේ පුද්ගල නොදැනුවත් භාවය කියන එක මුලට ගන්නවා. පුද්ගල නොදැනුවත් භාවයේ හේතුවෙන් සම්බන්ධීකරණයේ ඇතිවන ගැටලු අවම කිරීමට ක්‍රම සම්පාදනයේ වැදගත්ය. ක්‍රම සම්පාදනයේදී එක් එක් අංශ අතර මනා සම්බන්ධීකරණය හා සංනිවේදනයේ වැදගත්. එහිදී මහජන සම්බන්ධතා නිලධාරීන්ට වැඩි වගකීමක් ඇත. සම්බන්ධීකරණයේ අවශ්‍යතා මෙන්ම එහි ගැටලුද අඩු කිරීමට මනා සංවිධානයක් උපකාරී විය හැකිය. මනා සංවිධානයක් පැවතීම කියලා මෙතන සාකච්ඡා කරනවා. පැවතීම උපකාරී විය හැකිය. සම්බන්ධීකරණ අවශ්‍යතා සෑම විටම පොදු නොවන අතර පොදු නොවේ. සුළු පරිමාණ නිෂ්පාදන ආයතනවල නිෂ්පාදන ධාරිතාවය හා ලගිය සමව පවත්වාගත යුතුය. මෙන්න මෙතෙන්දී පොඩි අඩුවක් වෙනවා අපිට. සම්බන්ධීකරණයේ අවශ්‍යතාව මෙන්ම එහි ගැටලු අඩු කිරීමට මනා සංවිධානයක් පැවැත්වීම උපකාරී විය හැකිය.
සම්බන්ධීකරණ අවශ්‍යතා සෑම විටම පොදු නොවන අතර මෙන්න මේ අන්තිම වාක්‍යයත් එක්ක ඒක එකතු කරන්න පුළුවන් නේද? පොදු නොවේ. මම අන්තිම වාක්‍ය ගන්නවා මෙතෙන්. වාක්‍ය හදනවා යලි. සාපේක්ෂව ස්ථාවර තත්ත්වයක් ඇති සංවිධානවල සම්බන්ධීකරණයේ අවශ්‍ය කොතැනද ඒ ඇති කර ගැනීමට ගත පියවර මොනවද යන දැනුමක් ඇත. එන මේ වාක්‍ය පොඩ්ඩක් සකස් කරමු අපි මේක කියන අදහස ගමු. සාපේක්ෂව ස්ථාවර තත්ත්වයක් ඇති සංවිධානවල සම්බන්ධීකරණය හා එසේ නොවන සංවිධානවල සම්බන්ධීකරණයේ වෙනස්කම් පවතී. සුළු පරිමාණ නිෂ්පාදන ආයතන නිෂ්පාදනයතාවලදී සමපවත්වාගත පවතින අතර සාපේක්ෂව ස්ථාවර තත්ත්වයක සංවිධානවල සම්බන්ධීකරණය හා එසේ නොවන සංවිධානවල සම්බන්ධීකරණයේ වෙනස්කම් පවතින අතර සුළු පරිමාණ නිෂ්පාදන ආයතන නිෂ්පාදන ධාරිතාවයේ හාලවිය සමව පවත්වාගත යුතුයි. එම ගැටලු අවම කිරීමට සුළු පරිමාණ නිෂ්පාදන ආයතන වල නිෂ්පාදන ධාරිතාවය හා අලවිය සමව පවත්වාගත යුතුයි. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179
44 45 47 47 50 85 අතර ගානකින් කියනවා නේද? තව පොඩ්ඩක් අඩු කරමු අපි. මොකද? ආයෙ කියමු බලන්න. පුද්ගල නොදැනුවත් භාවයේ හේතුවෙන් සම්බන්ධීකරණයේ ඇතිවන ගැටලු අවම කිරීමට ක්‍රම සම්පාදනයේ වැදගත්ය. තමයි B කියලාම දානවා. ඒකට වාක්‍ය හොඳයි. ඒක වෙනස නැහැ. නිරය යන්නේ එහෙම දැම්මත් එකයි B කියලා දැම්මත් එකයි. එහිදී කියලා දානවා. එහිදී කියලාම වැඩි කරන්නේ නේද? එහිදී ඒකේ කාන්සත් දැන් වචන ක්‍රම සම්පාදන වේදී කියලා තුනක් තියෙච්ච එක දෙකක් තුනක් නේද? එකක් අල්ලනවා. එක් අංශ අතර මන සම්බන්ධීකරණය හා සංනිවේදනයේ වැදගත් වේ. එහිදී මහජන සම්බන්ධතා නිලධාරීන්ට වැඩි වගකීමක් ඇත. සම්බන්ධීකරණයේ අවශ්‍යතා මෙන්න ඒ ගැටලුද අඩු කිරීමට අවම කිව්වත් එකයි ඉතින් අවම කිරීමට අඩු කිරීමට මන සංවිධානයක් පැවතිය යුතුයි කියලා හදනවා. පැවතිය යුතුයි. තව කෙනෙක් ඊයද අඩුවෙන් දෙකක් අඩු ගන්න. සම්බන්ධීකරණ අවශ්‍යතා සෑම විටම පොදු නොවේ. සාපේක්ෂව ස්ථාවර තත්ත්වයක් ඇති සංවිධානවල සම්බන්ධීකරණය හා එසේ නොවන සංවිධානවල සම්බන්ධීකරණය වෙනස්කම් පවතින අතර එම ගැටලු අවම කිරීමට සුළු පරිමාණ නිෂ්පාදන ආයතන නිෂ්පාදන දාතාව අලුත් සමපවත්වා ගත යුතුයි. දැන් ඉතින් වචන ගන්න හරියටි මොකද වැඩි උනේ 2යි දැන් 3ක් විතර අඩු වුණා. 3ක් අතර දැන් 83ක් වචන ඇති. හරිද? 83ක් වචන ඇති. බලන්නකෝ දැන් කියවන මොනාරි නොගැලපීම් තියෙනවා හදන්න. පුද්ගල නොදැනුවත් භාවයේ හේතුවෙන් සම්බන්ධීකරණයේ ඇතිවන ගැටලු අවම කිරීමට ක්‍රම සම්පාදනයේ වැදගත් වේ. එහිදී එක් අංශ අතර මන සම්බන්ධීකරණය හා සංනිවේදනයේ වැදගත්ය. වැදගත්ය කියලා මෙතන ඉවර කරන්න. එහිදී මහජන සම්බන්ධතා
ආයේ එහිදී කියලා මම කියන්නේ. මම ඒ සඳහා කියලා දාන්නේ වචන ගන්න වෙනසක් වෙන්නේ නැහැ. ඒ සඳහා මොකද අර එහිදී කියලා එක දිගට දෙකක් එදුනහම පොඩි වාක්‍ය වල පොඩි අවුලක් එනවා නේද? ගලා යාමේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ සඳහා මාධ්‍ය සම්බන්ධතා නිර්ධාරණයට වැඩි වගකීමක් ඇත. සම්බන්ධීකරණයේ අවශ්‍යතාව මෙන්න එහි ගැටලුද අවම කිරීමට නැත්නම් අවම කියලා දාමුද? වචන ලස්සන නේද? අවම කිරීමට මන සංවිධානයක් පැවතිය යුතුය. යෑනුන ලංකලයේ හැමතැනම යෑනු ලංකලොත් පුළුවන්. සම්බන්ධීකරණ අවශ්‍යතාව සෑම විටම පොදු නොවේ. සාපේක්ෂව විස්තර තත්ත්වයක් එක් සංවිධානවල සම්බන්ධීකරණය හා එසේ නොවන සංවිධානවල සම්බන්ධීකරණයේ වෙනස්කම් පවතින අතර එම ගැටලු අවම කිරීමට සුළු පරිමාණ නිෂ්පාදන ආයතනවල නිෂ්පාදන ධාරිතාවය හා නිෂ්පාදන වල නැති ධාරිතාවය හා අලවිය සමව පවත්වා ගත යුතුයි. හරි. මොනතරයි තියෙන්නේ වචන ගණන 82යි. 82ක් වරදුනක් ඇති. උදාහරණට මාතෘකාව. මොකද මාතෘකාව? අපිට සිදුවෙන මාතෘකාවක් යෝජනා කරගන්න මේකට සම්බන්ධීකරණය හා ක්‍රම සම්පාදනයේ වැදගත්කම. ඊගයි ක්‍රම සම්පාදනයේ වැදගත්කම කියලා. ක්‍රම සම්පාදනයේ වැදගත්. මේ වගේ මාතෘකාවක් වල යොදන්න පුළුවන්. ඒතර මේක සම්පූර්ණයි. වචන ගාන ලිව්වා අපි නේද? ඊට සුදුසු මාතෘකාවකුත් යෙදුවා අපි. ඡේද අපිට මේක දීලා තිබුණා 4ක්ද කොහෙද? නමුත් අපි ලියනකොට සාරාංශය ලියන්නේ තනි ඡේදයකට යන වග හොඳින් මතක තියාගන්න. අපි ලියන්නේ නැහැ ඡේද ගොඩකට. අපි ලියන්නේ ඔක්කොම තනි ඡේදයකට. ඔබට කොටු දැලක් උතන දීලා තිබුණා. ඒ කොටු දැල තුල තමයි ලියන්න ඕනේ. කොටු දැල තුල පටන් ගන්නකම උත්තරේ ලියන්න යන්න එපා. එතකොට ඒකේ අපිට නිවැරදිව ගලප ගන්න බැරි වෙනවා. දැන් මේ මම මෙතන දෙතුන් පැයක් හැදුවේ. මේ අගතිච්ච වාක්‍යය මම මෙන්න මෙහාට අරන් ආවා. මෙන්න මේ දෙක පුද්ගල නොදැනුවත් භාවය කියලා වෙලා මම ගත්තා. මෙතන සම්බන්ධීකරණය කියලා කොහොමද මේකේ පටන් ගන්න තිබුණා අපි ගත්ත වාක්‍යය. මම ඒව මාරු කළානේ. මම අවශ්‍ය කරන්නේ මේ යටේ තිබුණේ. මෙතෙන් සම්බන්ධීකරණය ගැටලුනේ. මම මෙතනින් පටන් ගත්තේ කොහොමද? පුද්ගල නොදැනුවත් භාවයේ කියන සම්බන්ධීකරණය ඇතුළේ ගැටලු. පුද්ගල නොදැනුවත් භාවය කියන එක තිබුණේ මෙන්න මෙහි. ඒව අපිට ගේන්න සිදු වෙනවා තැනින් තැනට. මෙන්න මේ වාක්‍යෙම යටම තීච් එකක් මේ අරන් ආවේ. නේද? මේ අගම තිබුණේ මේක තමයි මෙතෙන්ට අරගෙන ආවේ. ඔබට ප්‍රමුඛතාවය අනුව මේ වාක්‍යවල උඩයට මාරු කරලා ගන්න පුළුවන් අපිට ගැලපෙන පරිදි. එහෙම ගන්න නම් අපි මේකේ වැදගත් වාක්‍ය ටික මොනවද කියලා අර වෙන් කරනවා වගේ වෙන් කර ගන්නවා. දැන් අපි මෙතෙන්දී වෙන් කර ගෙනාවේ. මේ බලන්න මේ රතු පාට කළා මේ සමහර ඒවා මේ ඕනේ නැහැ කියලා මම ලිප් පාට කරගෙන ගියා. මම මේකෙන් එක කරුණක් ගත්තා. ඊගොල්ලෝ මේ වාර්තා කරුවන්ට මේව ඕනද මේ අලවියංශය දැනුගත යුත්තේ කුමක්ද මේ සම්බන්ධීකරණය ගැනමයි කතා කරන්නේ. මෙන්න මේ ටිකෙන් අපි ගත්තා ඒක. මේ අවස්ථාවෙන් ගැටළු අඩු කිරීම සංවිධාන උපකාරී වෙනවා කියන එක අපි ඒක එහෙම ගත්තා. මෙන්න අන්තිම හරියත් අපි ගත්තා. ඒ විදිහට වැදගත් වාක්‍ය කොටස් ටික අරගෙන ආවිලා මෙන්න මේ කොටු දැල ඇතුලේ 2යි 3යි 4යි 5යි මේක පහකම දීලා තියෙන්නේ. මේ 5 ඇතුලේ ලියාගෙන යන්න පුළුවන් වචනෙන් වචන වෙන් කරලා නිවැරදි පද බෙදීම තියෙනවා විදිහට බලන්න. ඔබට යම් හේකින් ඔබට ප්‍රශ්න පත්‍රයේ තුල උත්තර පත්‍රයේ ලියනකොට කොටු දැලක් නොලැබුණොත් ඔබ කොටු දැල හදා ගන්න ඕනේ. ඒක අනිවාර්ය සාධකයක් යනවාක මතක තියාගන්න. නිකන් ලියන්නේ නැහැ අපි. නේද? ඔබ මුලින්ම කොටු දැල ලියන්න කියලා කිව්වා. ඊට පස්සේ කාලෙකදී අයින් කළා නෑ කොටු දැලේ තනි ඡේදයක් ලෙස ලියන්න කියලා. ඊට පස්සේ මම ගාලේ ටියුටර් දාලා තනි ඡේදයක් ලෙස ලියන්න කියලා කොටු දැල තුල ලියන්න ඕනේ කියන එක මතක තියාගන්න. හරි කොටු දැලේ මෙහෙම වෙන් කරලා ලියාගෙන යන්න ඕනේ. වචනේ ඉතා පැහැදිලිව කැපිලි කෙටිලි මොකක් කරන්න එපා. මේක ඉතාම පැහැදිලිවම තියෙන ඕන කොටස සාරාංශය කියලා කියන්නේ ඔබේ ප්‍රශ්න උත්තර පත්‍රයේ තිබෙන. නිසා ඒ විදිහට ඒක සැලසුම් කරගන්න. හොඳයි අපි යමු මේකේ අවසාන කොටසට මේක කොහොමද කියලා බලන්න. බලාගෙන යන්න. මේක ඔබ දන්නවා අපේ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය ඔබ දන්න නිසා දැන් සෝවාදහමකට කිසියම් රටකට දායාද කළ හැකි වඩාත්ම අගනා ත්‍යාගය වන්නේ තම වත්කම් තුළින්ම තම මුළු මහත් ජනතාවටම ආහාර සැපයීමේ හැකියාව. ඒ කියන්නේ රටකට අවශ්‍ය ආහාර අවශ්‍යතාවය රට තුළම නිපදවා ගන්න එක තමයි සෝවාදහමකට දෙන්න පුළුවන් ඉහළම ත්‍යාගය රටක. අවශ්‍ය ආහාර පාන ආනයනය කිරීම සිදුවන්නේ නම් ඉතාමත් බලවත් ජාතීන් පවා දුබල තත්යකට වැටේ. ආහාර ආනයනය හොඳ නැහැ කියලා මෙයා කියනවා.
මේ ප්‍රත්‍යක්ෂ සත්‍ය පෙනී සිටියේදී කෘෂිකාර්මික නිෂ්පාදනයේ ඉහළම ප්‍රමුඛතාව කොයි රජයක් වුවද දීම තරකානුකූල බව පෙනේ. කෘෂිකර්මාන්තයට ඉහළ ප්‍රමුඛතාවයක් දෙන්න ඕනේ. නමුත් සහ මුලින්ම කාර්මීකරණය කිරීමට යෑම දේශ මහන්සිය කැපකොට ඉන්පසු තම කාර්මික අපනයනයන් සඳහා ප්‍රමාණවත් මුදලක් ලබා ගැනීමට නොහැකි වූ විට ආහාර ආනයනය සඳහා ගෙවන මුදල් ඉතිරි වී නැති බව සොයාගත් රටවලින් ලෝකෙ පිළිගනී. ඒ කියන්නේ මොකද්ද? කෘෂිකර්මාන්තයේ පැත්තකට දැම්මා කාර්මීකරණය කෙරෙහි අවධානය යොමු කළා. පස්සේ කාර්මීකරණය හරහා උපයපු මුදල් ටික මදි ආහාර අවශ්‍යතාවය ඉටු කරගන්න පිටස්තර රටවලින් ගෙන්න. ඒ තමයි මේ ලෝකෙ පිළිති වෙනවා කියන්නේ. අසාර්ථක වෙච්ච රටවල් කාර්මීකරණයට ගිහිල්ලා අසාර්ථක වෙච්ච රටවල් වලින් ලෝකෙ පිළිලා තියෙනවා. බලන්න කියනවා. සමහර රටවල් කාර්මීකරණය කළොත් ආහාර අපනයනය සඳහා ප්‍රමාණවත් මුදල් කොහොමද නැති. බලවත් ජාතියකට දැන් අපිට මේකෙදි තාම ඉතුරු කරලා යන්න වෙනවා. අපිට නිශ්චිතව ගන්න බෑ මේ තුنين හරියට මේකනේ අපි ගන්න. බලවත් ජාතියකට ආහාර අපනයනය කිරීමට උවමනාවක් නැහැ. මෙහෙම කතාවක් කොහෙවත් මේකේ සඳහන් කරලා නැහැ. උවමනාවක් නැහැ කියලා කියන්නේ එහෙම වුණොත් ඒගොල්ලෝ උනත් නේද? හානියටපත් වෙන්න පුළුවන් කියලා කියනවා. තම ආහාර ආනයනයට ගෙවීම සඳහා සමහර රටවල අපනයන්ගෙන් මුදල් අපයා ගැනීම අවශ්‍යයි. මොකද ඔබ කියන්නේ? මට උත්තරයක් දෙන්න බලන්න මේක. කාර්මීකරණය කළොත් ආහාර අපනයනය සඳහා ප්‍රමාණවත් මුදලක් කොහොමද නැති වෙන්නේ? තම ආහාර ආනයනයට ගෙවීම සඳහා සමහර රටවලට අපනයනයන්ගෙන් මුදල් උපයා ගැනීම අවශ්‍යයි. දැන් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ එක අයන්නද යන්නද? ඔබේ උත්තරේ මොකක්ද? මට ඔය දාන උත්තරේ හරි වෙලා මේක තමයි උත්තරේ. මෙතන 100% කතාව කියවෙන්නේ නැති එක සත්‍යය. නමුත් මේක තමයි ඉතින් ළඟම යන උත්තරයක් මේකට තියෙන්නේ. 100% මේකේ නෑ ඇත්ත. සමහර රටවල් කාර්මීකරණය කළොත් ආහාර අපනයනද ප්‍රමාණ මුදලක් හොඳ නැති. මේකනේ මේ කියන්නේ. ප්‍රමාණ මුදල ලබා ගන්න නොහැකි වූට ආහාර ආනයනය සඳහා ගෙවන්නේ. තම ආහාර ආනයනයට ගෙවීම සඳහා සමහර රටවලට අපනයනයන්ගෙන් මුදල් උපයා ගැනීම අවශ්‍යයි. මේක නෙවෙයි කියන්නේ. අපනයන්ගෙන් මුදල් උපයන්න ඕන කියන එක නෙවෙයි කියන්නේ. එහෙම උපයලා අසාර්ථක වුණා කියන එක නැති වෙනවා. ඊළඟට වෙන දිගටදී මහ ජනතාවට අවශ්‍ය වන්නේ කුමක්දයි යන්න සොයා බලා දැනගන්නවා වෙනුවට අවධාරණය දක්වන්නේ සටහන් තබා ගැනීම සම්මේලන වලට යෑම කොමාදා ගන්නවා නේද? සම්මේලන වලට යෑම හා වාර්තා ලිවීම කෙරෙහිද වූ විට ආයතනයක් යල් පැනපු තත්ත්වයකට එළඹේ. අය කියන්නේ මේ ප්‍රායෝගිකව මහ ජනතාවට අවශ්‍යතාව හොයලා බලන්නට අමතරව හොයලා බලන්නේ නැතුව සම්මේලන වලට යනවා සටහන් ලියා ගන්නවා වාර්තා ලියනවා විතරක් කළොත් ආයතනයක අරමුණට වෙන්නේ නැහැ. තමන්ගේ අඩුපාඩුකම් ගැන අවබෝධ කර ගැනීම නිසා ආයතන වෙනස් වීමේ අවස්ථා අඩුයි. බාහිර වශයෙන් අවබෝධ කර ගැනීම නිසා බාහිර වශයෙන් එල්ල වූ බලපෑම් හා ඉල්ලීම් නිසා වෙනස් වන අවස්ථා වැඩි. එසේ වුවද තමන්ගේ මෙහෙම ආයතන වෙනස් වෙන්නේ නැහැලු අඩුපාඩු හඳුනාගෙන. බාහිර සමාජයෙන් එල්ලවන ඉල්ලීම් හඳුනාගෙන විතරක් වෙනස් වෙනවා. ඒකනේ මේ කියන්නේ මෙහෙම වෙන්නේ නැහැලු. අඩුපාඩු හඳුනාගෙන වෙනස් වෙන්නේ නැහැලු. බාහිර සමාජයේ ඉල්ලීම් අනුව වෙනස් වෙනවා. එසේ වුවද සමහර විට එම බාහිර බලපෑම අධිකරණ වලින් ගන්නා පියවර තරම් බලගත් ඒවා විය යුතුයි. ඒක අධිකරණ ක්‍රියාමාර්ගයක් කරා ගන්න නියෝගයක් වගේ එකකින් තමයි වෙනස් වෙන්නේ. නැත්නම් වෙනස් වෙන්නේ නැහැ. බොහෝ විට මධ්‍යගත කිරීම නිලධාරීවාදී ආයතනවල වෙනස් කිරීම ඇති කිරීමට අභියෝග කරන්නන්ගේ දාර්ශනික වැදගත් කොටසක්. මොකද කියන්නේ? බොහෝ විට මධ්‍යගත කිරීම බලය බෙදා හැරීම නිලධාරීවාදී ආයතනවල වෙනස් කිරීම ඇති කිරීමට අභියෝග කරන්නන්ගේ දාර්ශනික වැදගත් කොටසක්. නිලධාරීවාදය බලය විමධ්‍යගත කිරීම. බොහෝ විට මධ්‍යගත කිරීම නිලධාරීවාදී ආයතනවල වෙනස් කිරීම ඇති කිරීමට අභියෝග කරන දාර්ශනික අභියෝග කරන අය ඉන්නවලු ආයතන තුල ඒක වෙනස් කරන්න ඕන කියලා ඒගොල්ලන්ගේ දර්ශන ඒක කොටසක් මේ නිලධාරීවාදී වෙනස් කරන එක. නමුත් මේ මධ්‍යගත කිරීම නිලධාරීවාදීන්ට බලවත් තර්ජනයක් කියලා දී. බලය දෙන එක හරි නෑ. දුන්නාම ඒගොල්ලන්ගේ බලය දිනනවා. ඒන් තම බලයේ සෑවීමක් ඇති වෙන බව ඕන්ට හොඳින් වටහා ගත හැකියි. විමධ්‍යගත කිරීමෙන් ඇතිවන ගැටලු වලින් කියන එක එකතු වෙන්න ඕන මුල් වශයෙන්ට. ප්‍රධාන ගැටලුව වන්නේ සිදු වී ඇති එකම වෙනස නම් දැන් අලුත් පුද්ගලයන් කොටසක් වැනි රාජකාරී ඉටු කිරීම වන වෙනස් වීමක මායාවක් වුණා ඇතිවීම. ඊනේ බලන්න. මුලින් එක ආය තව එකක්. විමධ්‍යගත කිරීමේ නිලධාරීවාදය වෙනස් කළ හැකිය යනු සමහරුන්ගේ මතයයි. ආයතනික අරමුණේ මාජාන වුණත් මැදේ සාකල දැනෙන්නේ.
ආයතන වෙනස් කළා කියන්නේ බලපෑම් ඉල්ලීම් වලින් පමණයි. දැන් මොකද කියන්නේ? විමාද්‍යගත කිරීමේ නිර්ධාරීවාදී වෙනස් කළ හැකි යන සමහරුන්ගේ මතය. මෙන්න මෙහෙම විමාද්‍යගත කිරීම ගැන කතා කරන්නේ නේද? මොකද කියන්නේ? එකද තුනද මේ දෙවෙනි එක නම් නෙවෙයි. ආයතන කර්මන්නේ මහජන මධ්‍යස්ථාවල නෙවෙයි. මේක නෙවෙයි. එතකොට එකද තුනද? දෙක කියලා දානවා තුන කියලා දානවා. මොකද්ද මම ගන්නෙ? ආයෙ කියමු බලන්න. විමාද්‍යගත කිරීමේ නිලධාරීවාදී වෙනස් කළ හැකිය යන සමහරුන්ගේ මතය. විමාද්‍යගත කිරීම කියන්නේ විමාද්‍යගත කිරීමේ නිලධාරීවාදී බලවත් කාර්යයක් නෙවෙයි. ආයතන වෙනස් කළ හැකි කියන්නේ බලපෑම් ඉල්ලීම් වලින් බලපෑම් වෙනුනේ බලපෑම් ඉල්ලීම් වලින් පමණයි. පමණකි කියනවනේ නේද? ඈ පමණකි කියනවනේ. ඉල්ලීම් නිසා ඇති වෙන අවස්ථා වැඩි. ඒසෙව සමහර බාහිර බලපෑම් වලින් විය යුතුයි. දර්ශනයේ වැදගත් කොටසක්. නිලධාරීවාදය ගැන කතා කරනවා මෙතන. එක නේද? උත්තරේ එක ගන්න වෙන්නේ. තුන කියලා දාපුවා හේතුව මොකක්ද? මේ මෙතන ගමනක කියන කතාවක් වෙනවනේ මෙතන. නේද? ඒක තමයි එතන අවුලකට එන්නේ. නැත්තම් මේක තමයි යන උත්තරේ. ඊගාවට එන්නකො සුදුසු පරිදි බඳවා ගැනීමේදී පෞද්ගලික නිර්දේශයන් කෙරෙහි වැඩි වැදගත්කමක් දැක්වීමද අවදානම් සහිත කරුණකි. නිර්දේශ සහිත ලිපි සුපරීක්ෂාකාරීව සලකා බැලීමට නිපුණ කරුණාකරු ඉගෙනගෙන ඇත. කරුණාකරු ඉගෙන කතා කරනවා. නිර්දේශ ලියන්නාගේ විනිශ්චය ශක්තියද ඔහුගේ ප්‍රමිතීන් ගැන ඇගයීමක් කිරීමටද ඔහුට හැකියාවක් නැත. එපමණක්ද නොවේ. නිර්දේශ අඩංගු ලිපිවල තම අදහස් අවංක ලෙසද අදාළ වන පරිදිද බොහෝ විට නිර්දේශ ඉදිරිපත් කරන්නවුන්ගෙන් දුරකථන මාර්ගයෙන් කරුණු විමසා සොයා දැනගනි. නිර්දේශ කරන්නාට අපේක්ෂකයන් ගැන ලියනවාට වඩා ඔහු ගැන කතා කිරීමට වැඩි නිදහසක් ඇත. තවද සුවිශේෂී වූ යම් වැඩක් සම්බන්ධයෙන් නිර්දේශිත පුද්ගලයා පිළිබඳව වඩා උචිත හා අදාළ වන යමක් කිරීමට ඔහුට අවකාශයක් ලැබෙනවා. වාචික නිර්දේශයක් ලිඛිත එකකට වඩා විශ්වාසයට ලැබී සිටින දෙකි. දුරකථන මාර්ගයෙන් අහනවා කියනවා නෙමෙයි. නිර්දේශ අඩංගු ලිපියක කෙනෙකුට අවංකව හෝ නිර්දේශ අඩංගු ලිපියක සත්‍ය වර්ණනාවක් නැහැ මේක නෙවෙයි. තුන නෙවෙයි. දැන් ඔබට පේනවා ඇති මේ හැමෝම එකකම වගේ එක උත්තරයක් අනිවාර්යයෙන්ම කැපිලා යනවා. එක උත්තරයක් අනිවාර්යයෙන්ම කැපිලා යනවා. වාචික නිර්දේශයක් ලිඛිත එකකට වඩා විශ්වාසයට ලැබිය හැකි දෙකි. උත්තර දෙන්න මොනවද? නිර්දේශ ලියන්නාගේ නිශ්චය ශක්තිය ලෝකෙ ප්‍රමිතින් කරන ඇදීමක් වෙනකොට ඇදියාවකට එපමණක්ද නොවේ නිර්දේශ අරන් ලිපිය සමානහ සමක් ලෙස දරා ඉදිරිපත් කරන දුරකථනමානි කවුන්ටර් ප්‍රයත්නය කරනවා. මේ පළවෙනි එකේ නම් කියන්නේ මෙන්න මේක. මේකට කියන්නේ නිර්දේශ අඩංගු ලිපිවල තම අදහස් අවංක ලෙසද අදාළ වන පරිදි. නොහැකිය කියනවා නේද? හැකිය කියලා නෙමෙයි කියන්නේ නොහැකිය කියලා. එහෙනම් මේක වැරදි නෙකි. මේක හැකිය කියලා මෙතන තියෙන නොහැකිය කියනවා වැරදි. එහෙනම් එක තමයි ගන්න තියෙන එකේ උත්තරය. එක. මෙතන හැකිය වුණා නම් පොඩි අදහසක් ගන්න තියෙනවා. නොහැකිය කියලා මෙයා කියනවා. ප්‍රකාශ කළ නොහැකිය කියලා. මෙතන කියනවානේ මේ කරන්න ඕනේ දුරකථන මාර්ගයෙන් කවුරු වෙනසා දැනගන්නත් ඕනේ. නිර්දේශරංගයේ තම අදහස් අවංක ලෙස අදාළ වෙන පාඩ බොහෝ නිර්දේශ ඉවත් කරන දුරකථන මාර්ගයෙන් කවුරු වෙනසා දැනගන්නේ. නේ. ඒ කියන්නේ එන කල නැහැ කියනදී පුළුවන් කියන එක තමයි මෙතන. උත්තර වෙන්නේ එක අයත්. තුනක් නේද? මේක නෙවෙයි. තුනට බයන්න. එහෙම වෙනවා නේද අපි ගොඩක් ඒ හරි ගත්ත හැම එකකම වගේ මොකද උත්තර තුනනේ දීලා තියෙන්නේ මේකෙන් සයින්. හරි නේද? ඔගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඔබට? මේ උත්තර වලට වෙනස් උත්තර ලියවා ඉන්නවා. ඒ ගැන මතවාද තියෙනවා? නැහැ නේද? හොඳයි එහෙනම් මොනවද අපිට ගැටලු තියෙනවද මේ සම්බන්ධයෙන්? ඈ අපි අද දිනේට පන්ති සමාප්ත කරනවා නේද? ඊළඟ අගරුවාදා යලි නෑ. ඊළඟ සම්පූර්ණ දිනේ යලි අපි පන්ති පවත්වමු.
මේ පව කටයක් ගැන තොරතුරු ලැබෙනා නේද දැන්? අපි නම් එහෙම මොකද ගැටලුවක් ආවේ නැහැ. ඔබටත් එහෙම නැති වෙන්නේ නේද? හරි. එහෙනම් අපි අද දිනේට පන්ති සාපලම් පිළිගන්න සුබ ස්ථාපකයක්. අයිබෝන්.